යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ අනගිනාවෙන් සියලු දෙනාටම දෙවියන් වහන්සේගේ දේව ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. නැවත වාරයක් දෙවියන් වහන්සේගේ සෙනගට දෙවියන් වහන්සේගේ සුද්ධ වචනය ගෙනහැර පෑන්ට අවස්ථාව ලැබෙන කරම දෙවියන් වහන්සේට ස්තුතිවන්ත වෙනවා. සහෝදර සහෝදරිනි, ඊටාත්ම ප්‍රීතිමත් නිරන්තරයෙන්ම මට දෙවියන් වහන්සේගේ සෙනග මේ සත්‍ය පිළිබඳ අවබෝධයක් ලබාගෙන ඒ පිළිබඳ ඔවුන් නිරන්තරයෙන්ම මට ඔවුන්ගේ ඒ සුභාසිංචන ප්‍රකාශ කරන නිසා මම දෙවියන් වහන්සේ ස්තුතිවන්ත වෙනවා. සහෝදර සහෝදරිනි, අපි මේ ගෙනහැර පෑන වචනය විශේෂයි. ඒක මම ප්‍රකාශ කරන නිසා නෙවෙයි. මක් නිසාද අද දෙවියන් වහන්සේගේ සේවය කරන්නව කියාගෙන නොයෙකුත් දේවල් මේ ලෝකයේ මේ ලංකාවේ පමණක් නෙවෙයි මේ ලෝකයේ සිදුවෙන නිසා සත්‍ය කුමක්ද, සත්‍යෙන් අපි ලබා ගන්නේ මොකක්ද කියන එක අපි හරියාකාරව අවබෝධ කරගන්නවා. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ එතුමාගේ ප්‍රකාශ වීම තුළින් නිරන්තරයෙන්ම කිව් දෙයක් තමයි මාර්ගයද ජීවනයේද සත්‍යද මමයි. යම් කිසි කෙනෙක් දෙවියන් වහන්සේ වෙත එනවා නම් ඒ මා හරහා පමණයි. එදා ක්‍රිස්තුස් වහන්සේ සත්‍යව ජීවත් කිරීමේදී, සත්‍ය වෙනින් නැගී සිටීමේදී, සත්‍ය ප්‍රකාශ කිරීමේදී නොයෙකුත් අභියෝග වලට මුහුණ දුන්නා. නොයෙකුත් පීඩාකාරී කටයුතු වලට ගමන් කරන්න සිදු වුණා. නිරන්තරයෙන්ම තාඩන පීඩන, විශේෂයෙන්ම ඉදා තිබ්බා වූ ආගමික සංවිධානය, යුදෙව්වන්ගේ ආගමික සංවිධාන, උත්තම පූජකයා, පරිශිවරු, සදිශිවරු, ලියන්න ඒ සියලු දෙනාම එකමුතු වෙලා ක්‍රිස්තුස් වහන්සේට විරුද්ධව නැගී සිටියමක් නිසාද? ක්‍රිස්තුස් වහන්සේ සත්‍යයේ ජීවත් වීම නිසා, සත්‍ය ප්‍රකාශ කිරීම නිසා, සත්‍ය නැගී සිටීම නිසා. ඒ නිසා සහෝදර සහෝදරිනි, අනිතරම කියන්නේ සත්‍ය ප්‍රකාශ කරන ප්‍රථමයෙන් සත්‍ය වෙනින් නැගී සිටින්න ඕන. සත්‍ය වෙනින් නැගී සිටින්න ප්‍රථමයෙන් සත්‍ය ජීවත් කරන්න ඕන. සත්‍ය තුළ ජීවත් විය යුතුයි. ඒක ලේසි පහසු කටයුත්තක් නෙමෙයි. ඒකට නොයෙකුත් අභියෝග වලට මුහුණ දෙන්න වෙනවා. නොයෙකුත් තාඩන පීඩන වලට යන්න වෙනවා. මොකද අද හුඟක් සෙනග ඉදිරිපත් කරන්නේ ඉතාමත් ලාමක සුභාරංචියක්. ඒ ලාමක සුභාරංචියේ තියෙන්නේ පෞකමාව, දේව ආශිර්වාද ලබා ගැනීම, හාස්කම් අත්දැකීම, සාමය සතුට භුක්ති විඳීම, ප්‍රශ්න වලින් ගැලවීමක් ලැබීම, අන්න එවැනි දේවල් වැනි ලාමක දෙයක් තමයි ඉදිරිපත් කරන්නේ. නිරන්තරයෙන්ම අපිට ඇහෙන දේශනාවල තියෙන්නේ දෙවියන් වහන්සේගේ කරුණාව, දෙවියන් වහන්සේගේ දයාව, දෙවියන් වහන්සේගේ ප්‍රේමය, පාපයට කමාවීම, මගේ මේ රෝග සුව වීම, මට අවශ්‍ය කරන ආශිර්වාද ලබා ගැනීම, අන්න එවැනි ඉතාමත්ම පටු ලාමක දේශකයන් දේශනය කරනවා දෙවියන් වහන්සේගේ සත්‍ය අවබෝධ කරගන්න නැතුව. පෞකමාව ඉතාමත්ම වැදගත් දෙයක්. දිව්‍යමය ආශිර්වාද වැදගත් දෙයක්. මහෝත්තම දෙවියන් වහන්සේ, සර්වබලධාරී මහෝත්තම දෙවියන් වහන්සේ, විශ්වමෙව්ව දෙවියන් වහන්සේ කළ නොහැකි දෙයක් නෑ. හාස්කම් වගේම සුවවීම වගේම කළ නොහැකි දෙයක් නෑ. දෙවියන් වහන්සේට පමණයි අපිට සාමය, සතුට, සහජීවනය දෙන්න පුළුවන්. නමුත් ඒකට හරය වෙන්නේ පෞකමාව පමණක් නෙමෙයි. අපි බලන්න ඕන මේ පෞකමාව උදෙසා කුමන කාර්යයක් කිරීමට දෙවියන් වහන්සේට සිදු වුණාද? ඒ පෞකමාව අවශ්‍ය වෙන්නේ. පෞකමාව
උදෙසා දායක වුණ ක්‍රියාවලිය මොකක්ද? ඒ ක්‍රියාවලිය තමයි සහෝදර සහෝදරී අති ප්‍රබල පූජාවක් කිරීමට යේසුස් ක්‍රිස්තුස් වහන්සේ සූදානම් වුණා. ඒ පූජාව උදෙසා සැලසුම ක්‍රියාත්මක කිරීමට දෙවියන් වහන්සේට සිදු වුණ අවස්ථාව ඇති කරා. ඒක ලේසි පහසු දෙයක් නෙමෙයි. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ඉපදීම, යේසුස් වහන්සේගේ වචනය ක්‍රියාත්මක කිරීම, දෙවියන් වහන්සේගේ වචනය යේසුස් වහන්සේ මාංශගත වීම, එය ප්‍රකාශ කිරීම, ක්‍රිස්තුස් වහන්සේ කුරුස වෙතට ක්‍රියාත්මක වීම, ඒක මේ ක්‍රිස්තුස් වහන්සේගේ කුරුසේ මැරීම ඒක අහම්බෙන් වුණ දෙයක් නෙමෙයි. ඒක වැලක්විය දෙයක්ුත් නෙමෙයි. ඒ පෙර සූදානම් කිරීමෙන් සිදු වූ දෙයක්. බයිබලයේ සඳහන් වෙනවා දෙවියන් වහන්සේ මේ විශ්වයටත් මේ පෘථිවියටත් අත්තිවාරමක් තබන්න ප්‍රථමයෙන් බැටළුවා මරණයට පාජනය කරා. මක්නිසාද සහෝදර සහෝදරිනී මේ ක්‍රිස්තුස් වහන්සේගේ නිර්මල පූජාව තුලින් අපිට පව කමාව ලැබෙනවා. අපිට දිව්‍යමය ආශිර්වාද ලැබෙනවා. අපිට සුවයම ලැබෙනවා. දෙවියන් වහන්සේගේ බලයෙන් හාස්කම් ඇති වෙනවා. නමුත් සහෝදර සහෝදරිනී පව කමාව ආශිර්වාද සුවවීම සාමය සතුට ඒ හැම දෙයක්ම ප්‍රධාන දේ අනු බද්ධ දේවල්. ප්‍රධාන දේ ඒක නෙමෙයි. පවකමාව අවශ්‍යයි. ආශිර්වාද තියෙනවා. සෝයම් හාස්කම් තියෙනවා. සතුට සාමය තියෙනවා. නමුත් සහෝදර සහෝදරනි යේසුස් වහන්සේ ඒ උදෙසාද කුරුසේ එන ගැසුවේ. කුරුසේ පූජාව ඉටු කරේ. නෑ. කුරුසේ පූජාව ඉටු කරේ අපිට සමාව දීලා අපිට ආශිර්වාද කරලා අපිව සතුට සාමය ඇති කරලා අපිට ආස්කම ඉටු කරන්නේ නෙමෙයි. යේසුස් වහන්සේ උත්තම පූජාව කරේ අති උතුම් නිර්මල කුරුසේ බැරෑරුම් පූජාව. යේසුස් වහන්සේම කිව්වා මේක පුළුවන් නම් මගෙන් අයින් කරන්න. නමුත් ක්‍රිස්තුස් වහන්සේ ඉපදුනේ ඒකට. ඒක වළක්වන්න බෑ ක්‍රිස්තුස් වහන්සේ. දෙවියන් වහන්සේත් ඒක උදෙසා තමයි ඌව සූදානම් කරේ. ක්‍රිස්තුස් වහන්සේ කියන මේ උදෙසා මා බිහි වුණේ. එදා ක්‍රිස්තුස් වහන්සේ කිව්වාම ගෝලයන්ට මම තව දවස් 3කින් මේ දේ මම මනුෂ්‍ය පුත්‍රයා පවා දීලා කුරුසේ මරණය අත්දකින්නවා කියලා. පේසුම නෑනේ ඒක වෙන්න බෑ කියලා. ඒ සමය කිව්වේ යේසුස් වහන්සේ ඔබ සාතන් මනුෂ්‍යයා විසිට හිතන්නේ කියලා. ඒ නිසා සහෝදර සහෝදරනි දෙවියන් වහන්සේට යේසුස් වහන්සේට ලොකු වේදනාවක් ඇති වුණ අවස්ථාවක් තමයි මේ නිර්මල පූජාව. එමනම් මේ පූජාවේ ප්‍රධානම අත්තිවාරම සම්දිස්ථානය බලාපොරොත්තුව වන්නේ මොකක්ද? ඒ කුරුසේ පූජාවේ ප්‍රධානම බලාපොරොත්තුව තමයි ආදම් තුලින් ආදම්ගේ වැටීම තුලින් දෙවියන් වහන්සේ විසින් දෙවියන් වහන්සේ දේවත්වයෙන් මේ ලෝකේ පාලනය කිරීම උදෙසා දෙවියන් වහන්සේගේ පුතුන් දෙවියන් වහන්සේගේ දරුවන් රැසක් ආදම් තුලින් දෙවියන් වහන්සේ බිහි කරන්න සැලසුම් සාගත කරලා තිබ්බා. එදා ආදම් වැටුනේ නැත්තම් සහෝදර සහෝදරිනී ආදම් වැනි දෙවියන් වහන්සේගේ ධර්මිෂ්ඨත්වයෙන් ඥාණයෙන් දෙවියන් වහන්සේගේ දිව්‍යමය ස්වරූපයෙන් දිව්‍යමය හැකියාවෙන් මේ මනරම් පෘථිවිය පාලනය කරනවා.
මෙලෙස කිලිටු වෙන්නේ නැහැ මේ පෘථිවිය. ආදම්ගේ වැටීමත් සමග ආදම් තුල සිටියා වූ අපි සියලු දෙනාම දෙවියන් වහන්සේගේ අයිතියෙන් යක්ෂයාගේ අයිතියට වැටුණා. යක්ෂයාගේ ග්‍රහණයට වැටුණා. ආදම් අපි සියලු දෙනාම බන්දේසික තියලා ආදම් යක්ෂයාට දුන්නා. යක්ෂයාට උගස් කරා. යක්ෂයාට උගස් කරපු අපිව නැවත වාරයක් දෙවියන් වහන්සේගේ අයිතියට ලබා ගැනීමේ ක්‍රියාවලියට තමයි අපි මුදවා ගැනීම, එහෙම නැත්නම් රිඩෙම්පෂන්, මුදවා ගැනීම. ඒ මුදවා ගැනීම කිරීමට ලේ වැගිරීමක් අවශ්‍ය බව දෙවියන් වහන්සේගේ වචනය තුල පහදලිව සඳහන් වෙනවා. ඒ ලේ වැගිරීම ඊටාත්ම බැරෑරුම් ක්‍රියාවලිය. ඒ ක්‍රියාවලිය තමයි යේසුස් වහන්සේ දා ඉටු කරේ. ලේ වැගිරීම ඉටු කරලා අපිට අපව ඒ පාපයෙන් ගලවාගෙන නැවත වාරයක් අපිව ඒ වහල් භාවයෙන් මුදවාගෙන දෙවියන් වහන්සේට අයිති සෙනගක් බවට පත් කිරීමේ ක්‍රියාවලිය තමයි යේසුස් වහන්සේ ඉටු කරේ. ඒ සේවයේ ඒ දේ ඉටු කිරීමේදී ලැබෙන අනුබද්ධ දේවල් තමයි පව්කමාව. දෙවියන් වහන්සේගේ දිව්‍යමය ආශිර්වාද, සුව වීම, බලපරාක්‍රම ශක්තියින් බිහිවීම, සතුට සාමය. නමුත් සහෝදර සහෝදරිනී, මුදවා ගැනීම කියන්නේ නිරන්තරයෙන්ම ආශිර්වාද ලබාගෙන පව්කමාව ලබාගෙන ඕන වෙලාවට දැන් පව්කමාවත් සහෝදර සහෝදරී තාමත් ලාමක විදිහට තමයි මේ දේශකයෝ ඉදිරිපත් කරන්නේ. පාස්ටර්ලා කියන කට්ටිය. දෙවියන් වහන්සේ ප්‍රේමය, දෙවියන් වහන්සේ කරුණාව, ඒ නිසා පව්කමාව අපිට ලැබෙනවා. නමුත් මේ පව්කමාව උදෙසා යේසුස් වහන්සේ දුන්නව මිලේ ගැන හිතන විට සහෝදර සහෝදරනී, පව්කමාව තුලින් ආශිර්වාද ලබාගෙන, සුවයම් ලබාගෙන, සතුටක් ලබාගෙන ජීවත් වීම පමණක් ද සිදු වෙන්න නෑ. දෙවියන් වහන්සේගේ බලාපොරොත්තු අදිෂ්ඨානය වුණේ ඒ උත්තම පූජාව තුලින් නැවත වාරයක් යක්ෂයාගේ ග්‍රහණේ, යක්ෂයාගේ වහල් ග්‍රහණයට පත්වෙස්තු අපි ඒ යක්ෂයාගේ අයිතියෙන් අපිව මුදවාගෙන ගලවාගෙන අපිට දෙවියන් වහන්සේගේ දිව්‍යමය හස්තයට අපි වාජනය කළා. දෙවියන් වහන්සේට අයිති දෙවියන් වහන්සේ සෙනඟක් බවට පත් කිරීම. අන්න ඒ දේ තමයි සහෝදර සහෝදරිනී මූලිකව දෙවියන් වහන්සේගේ වචනේ සම්පූර්ණයෙන්ම සඳහන් වෙන්නේ. දෙවියන් වහන්සේගේ වචනේ මේ පරණ ගිවිසුමේ සඳහන් වෙන්නේ මේ මුදවා ගැනීමේ ක්‍රියාවලිය සිදු වෙන්නේ කොහොමද? ඒකට නොයෙකුත් දේවල් වලින් දෙවියන් වහන්සේ දා කතා කරා. මෝසස් තුමා මාර්ගයෙන් ඒ පළමු පොත් 5 ලියලා තිනවා. ඒ පළමු පොත් 5ට අමතරව තවත් අනාගත වස්තුන්ගේ පොත්වල තියෙනවා. ඒ අනාගත වස්තු පොත්වල උප්පත්ති පොතේ ඉඳන් මලාකි පොත දක්වා නවරත සඳහන් වන්නේ කුමක්ද? සඳහන් වන කතිකාව මොකක්ද? සඳහන් වන ඉදිරිපත් කිරීම මොකක්ද? සඳහන් වන දිව්‍යමය සැලැස්ම මොකක්ද? අන්න ඒක තමයි සහෝදර සහෝදරී ක්‍රිස්තුස් වහන්සේ කිව්වේ එදාට තියා වූ ආගමික නායකයන්ට, විශේෂයෙන්ම යුදෙව් පූජකයන්ට, ෆරිසිවරුන්ට, සදිසිවරුන්ට ක්‍රිස්තුස් වහන්සේ නිරන්තරයෙන්ම කිව්වා. මොකද ක්‍රිස්තුස් වහන්සේට උන් අභියෝග කරනකොට, යක්ෂයා කියලා කියනකොට, නොයෙකුත් පීඩා ඇති කරනකොට ක්‍රිස්තුස් වහන්සේ කිව්වා නුඹලා මේ වචනේ කියවන්න. ඒ වචනේ ලියලා තියෙන මං ගැන. මුලින් ඉඳන් අග දක්වා වචනේ ලියලා තියෙන මං ගැන.
ඒ වගේම ඔහු කිව්වා මම ඇවිල්ලා තියෙන මේ වචනය විනාශ කරන්න නෙමෙයි. ක්‍රියාත්මක කරන්න. මොකද උන් හැමතිස්සෙම කිව්ව ඔබ වචනේ ඉටු කරන්නේ අපි අපේ මේ චාරිත්‍ර වාරිත්‍ර වලට විරුද්ධවම ගමන් කරනවා. කිව්වා. මම ආවේ හැම කොමාවක්ම හැම පිටක්ම ක්‍රියාත්මක කරන්න. ඒ නිසා සහෝදර සහෝදරිනී පරණ ගිවිසුමේ සඳහන් වෙන්නේ අලුත් ගිවිසුමේ විසින් ඉදිරිපත් කරන්නා වූ අපගේ මුදවා ගැනීමේ ක්‍රියාවලිය සංගල තියෙනවා පරණ ගිවිසුම තුළ. එතකොට අලුත් ගිවිසුමේදී පරණ ගිවිසුමෙන් ප්‍රකාශ වෙන මුදවා ගැනීමේ සැලැස්මේ මුදවා ගැනීමේ කැමැත්තේ බලාපොරොත්තුවේ පරණ ගිවිසුමේ කටයුතු අලුත් ගිවිසුමෙන් එළිදරව්. ඒ නිසා තමයි සහෝදර සහෝදරනි මේ දේ හරියාකාරව අවබෝධ කරගන්න නැතුව අද මේ පෙන්තිකොස්ත ඉවැන්ජලිස්ට් ඒ වගේ නොයෙකුත් කට්ටිය තාමත්ම ලාමක සුභාරංචියක් ඉදිරිපත් කරනවා. తాවකාලික ආශිර්වාද වාසි ලබාගෙන తాවකාලික සහනයක් ලබා ගන්න. ඒක තමයි හැම ආගමකින්ම සිදු වෙන්නේ. මේ ලෝකේ තියෙන ආගම් අතිවිශාල සංඛ්‍යාව තියෙන ප්‍රධාන පෙළ ආගම් වලට අමතරව ඒ හැම ආගමකින්ම ඉටු වෙන්නේ මිනිස්යාට తాවකාලික සහනයක් සාමයක් ආශිර්වාදයක් ඒවයින් දෙයක් ලබා දීලා කටයුතු කිරීම. නමුත් දෙවියන් වහන්සේගේ වචනේ එවැනි දෙයක් නෙමෙයි ඉදිරිපත් කරන්නේ. මුදවා ගැනීමේ ක්‍රියාවලිය ඊටාත්ම සංකීර්ණයි. ඒ ක්‍රියාවලියට සම්බන්ධ වෙන දෙවියන් වහන්සේගේ සෙනගට යම්කිසි ඍජු බලපෑමක් ආත්මය තුලින් සිදු වෙනවා. මනුෂ්‍ය පුත්‍රයන් වූ අපි දිව්‍යමය පුත්‍රයන් බවට පරිවර්තනය වීමේදී ඒ මාංශය දිව්‍යමය ස්වභාවයක් ගැනීමේදී අන්න ඒක තමයි යම්කිසි පරිවර්තනයක් වෙනවා මුදවා ගැනීමේදී. අන්න ඒ පරිවර්තනය තුලින් දෙවියන් වහන්සේගේ මහිමය දෙවියන් වහන්සේගේ තෝරාගත් අවසනගෙන් දරුවන්ගෙන් ඉටු වෙනවා. එන්නේ ඒ දේ තමයි සහෝදර සහෝදරියන් අද අපි දකින්න යන ඉතාමත්ම වැදගත් දේ. අද ආගම් වලින් වගේම ක්‍රිස්තියානි නිකායත් දෙවියන් වහන්සේ දකින්නේ මිනිස්යාගේ ඇස් වලින්. මිනිස්යාගේ අදහස් වලින්. මිනිස්යාගේ අවශ්‍යතාවය තුලින්. නමුත් දෙවියන් වහන්සේ එලෙස දකින්න බෑ. අපගේ මේ සොර්බල්ධාරී සර්ව ව්‍යාප්ත සර්ව ඥානවන්ත එකම තනන් වහන්සේ වෙන දෙවියන් වහන්සේ පොඩි පෙට්ටියකට පොඩි කූඩුවකට දාලා වීදි සංචාරය කරන්න බෑ. පොඩි දේවස්ථානයකට නැත්තම් පොඩි ශාලාවකට පොඩි නැත්තම් ලොකු කැතිඩ්‍රල් එකකට දාලා ඒ තුල ඉන්නවයි කියලා කියන්න බෑ. මක්නිසාද සහෝදර සහෝදරියන් දෙවියන් වහන්සේ මුළු විශ්වයම මවලා තියෙනවා. මම පෙර කිව්වා වගේ මේ විශ්වය ඉතාමත්ම සංකීර්ණයි. ති ප්‍රබලයි අවුරුදු බිලියන 14ක පමණ පැවැත්මක් තියෙන ව්‍යුහයක්. මේ ව්‍යුහය තුල ට්‍රිලියන 2කට අධික ගැලැක්සි සංඛ්‍යාවක් තියෙනවා. අපි ඉන්නේ මිල්කි වේ කියනවා ගැලැක්සියේ පොඩි අත්තක් තියෙනවා. ඒ අත්තේ ඔරායන් කියන අත්තේ තමයි අපේ 10 ග්‍රහලෝක මණ්ඩලයේ පිහිටා තබන්නේ. එවනම් මේ අතිවිශාල විශ්වය දෙවියන් වහන්සේ විසින්ම. නමුත් දෙවියන් වහන්සේ මේ විශ්වයට සම්බන්ධ නැහැ. විශ්වය තුල නැහැ.
විශ්වයට ඉහළින් සිටින්නේ. දෙවියන් වහන්සේට ස්වරූපයක් නැහැ. ස්වරූපයක් නැති නිසා දෙවියන් වහන්සේ විශ්වයට ඉහළින් සිටින නිසා දෙවියන් වහන්සේ ගස් කොළන් වලින් මනුෂ්‍ය ස්වරූපයකින් සත්වයේ ස්වරූපයෙන් පක්ෂියේ ස්වරූපයෙන් කන්දක ස්වරූපයෙන් ගහක ස්වරූපයෙන් ඉර සඳ තාරුකාවල ස්වරූපයෙන් දකින්න බෑ. දෙවියන් වහන්සේ ආත්මය. දෙවියන් වහන්සේ මුළු විශ්වයම පුරවනවා. දෙවියන් වහන්සේගේ ඒ අනුග්‍රහය කරන කොටගෙන. ඒ නිසා තමයි සහෝදර සහෝදරනි අපි මේ පිළිබඳ හරි අවබෝධයක් ලබා ගන්න ඕන. ඒක තමයි ගීතාවලියේ 148 තුන්වෙනි පරිච්ඡේදයෙන් කියනවා චන්ද්‍ර සූර්යනි උන්වහන්සේට ප්‍රශංසා කර. දීප්තිමා තාරකාසිල් උන්වහන්සේට ප්‍රශංසා කර. ස්වර්ගවල ස්වර්ගිනි. ඒ කියන්නේ ස්වර්ගවල ස්වර්ග කියන්නේ මේ. ස්වර්ග ගොඩක් නැහැ. ඒකට කියන්නේ මුළු විශ්වය තුලම මම කිව්වේ ගැලැක්සිස් අතිවිශාල සංඛ්‍යාවක් තියෙනවා. ස්වර්ගවල ඒ ගැලැක්සිස් වල නොයෙකුත් ව්‍යුහයන් තියෙනවා. ආසුරින් තිබෙන ජලයේ උන්වහන්සේ ප්‍රශංසා කරනවා. මේ සියල්ල ස්වාමින් වහන්සේගේ නාමයට ප්‍රශංසා වූ මුළු ව්‍යුහයම දෙවියන් වහන්සේ ප්‍රශංසා. මක්නිසාද උන්වහන්සේ අනකලසේක එවිට ඒවා මවන ලද්දේ. උන්වහන්සේ අනකල ඒවා මවන ලද්දේ. උන්වහන්සේ සදාකාලට මේවා පිහිටුසේක. උන්වහන්සේ නැති වෙන නියෝග කළසේක. ඒවා ප්‍රාර්ථනා නිසා. සහෝදර සහෝදරනි අපේට කිව්වා වගේ මේ විශ්ව තුල ඒ ව්‍යුහයන් ක්‍රියාත්මක කරන නීති මාලාවක් කටයුතු කරනවා. ගුරුත්වාකර්ෂණ නීතිය වගේ ඊට අමතරව අති විශාල නීති මාලාවක් ක්‍රියාත්මක කරනවා. විද්‍යාඥයන් සහ අපි සියලු දෙනාම දැනට දන්නේ මේ නීති වලින් 10%කටත් අඩු ප්‍රමාණයක්. මුළු විශ්වයම මෙතරම් සංකීර්ණ ලෙස මෙතරම් සංවිධානාත්මක ලෙස ක්‍රියාත්මක වෙන්න අන්නේ නීති ක්‍රියාත්මක වෙනවා. ඒ නීති වලට අමතරව ගණිතමය සූත්‍ර මාලාවක් ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා තමයි අපේ පෘථුවිය යම් කිසි ගණිතමය සූත්‍රයකට අනුව තමයි භ්‍රමණය පරිභ්‍රමණය වෙන්නේ. මිනිත්තු 30ක් ගියාම පැයක් එනවා. තප්පර 30ක් ගියාම මිනිත්තුවක් එනවා. පැය 24ක් ගියාම දවසක් එනවා. දවස් 7ක් ගියාම සුමානයක් එනවා. සුමාන 4ක් ගියාම මාසෙ අවුරුදු. ඒ හැමතෙම ගණිතමය සූත්‍රයක් සම්බන්ධයි. මේ ව්‍යුහය තුල විශ්වගත ව්‍යුහය තුල නොයෙකුත් ගණිතමය සූත්‍ර ක්‍රියාත්මක කරන අපේ ග්‍රහලෝකයේ පමණක් නෙමෙයි කුඩාම ග්‍රහලෝක වෙන මර්කියරි සහ ප්ලූටෝත් විශාලම ග්‍රහලෝක වෙන සැටර්න් සහ ජුපිටර් එවැනි ගණිතමය සූත්‍ර මාලාවක් තුලින් ක්‍රියාත්මක වෙනවා. ඒ සූත්‍ර මාලාවත් ඒ විශ්වගත නීති මාලාවත් අපේ පෘථිවියේ පැවැත්මත් දෙවියන් වහන්සේ සැලසුම් ඍජුවම සම්බන්ධ වෙනවා. සහෝදර සහෝදරිනි මා කිව්වා දෙවියන් වහන්සේගේ සේවකේ සේවය කරනවා නම් ඒක ප්‍රබල කැඳවීමකින් සිදු වේ යුතුයි. කැඳවීමක් නැතුව ආසාවකින් ඒක කරන්න මට ආසයි දේශනා කරන්න. මට ආසයි පාස්ටර් කෙනෙක් වෙන්න. මට ආසයි ප්‍රොෆෙට් කෙනෙක් වෙන්න. ඒ ආසාවෙන් ඒක ඉටු කරන්න බෑ. ඒකට කැඳවීමක් අවශ්‍යයි. දිව්‍යමය කැඳවීමක්. දිව්‍යමය කැඳවීමක් පමණක් නෙවෙයි ඒ කැඳවීමෙන් ඒ තනත්තගේ කැපවීමක් අවශ්‍යයි. ඒ තනත්තගේ කැපවීම අනුව ඔහුට ලැබෙනවා අභිෂේකයක්. ඒ අභිෂේකය මේ එකිනෙකාට පෙන්වන්න උඩුවකමින් ක්‍රියාත්මක දෙයක් නෙමෙයි. ඒ අභිෂේකයේ මම පාස්ටර් මම ප්‍රොෆෙට් මම මෙයා කියන්නා කියන නමෙන් එක නම් දාගෙන එහාට මෙහාට දුවන කැරක්ටර් එකක් වෙන්න එක නෙමෙයි. ඒක නෙමෙයි. මොකද දෙවියන් වහන්සේගේ කැඳවීම ලැබුණොත් දෙවියන් වහන්සේ බලාපොරොත්තු වන ඒ කැඳවීම අනුව අපේ කැපවීම
කැපවීම වගේම අපගේ ලබන්නා අභිෂේකය ලොකු වගකීමක්. ඒ නිසා තමයි සහෝදර සහෝදරිනි නිර්මල වූ දෙවියන් වහන්සේගේ සේවකෙක් සත්‍යයෙන් ජීවත් විය යුතුයි. සත්‍ය ඔහු තුළ තිබිය යුතුයි, ඔහු සත්‍ය තුළ සිටිය යුතුයි. එතකොට තමයි ඔහුට සත්‍යයෙන් නැගී සිටින්න පුළුවන්. සත්‍යයෙන් නැගී සිටියොත් තමයි ඔහුට පුළුවන් වෙන්නේ සත්‍ය ප්‍රකාශ කරන්න. මොකද ඒ හැම අවස්ථාවේදීම නොයෙකුත් කැපකිරීම කරන්න සිදු වෙනවා. නොයෙකුත් අභියෝග වලට මුහුණ දෙන්න සිදු වෙනවා. දැන් යේසුස් වහන්සේ මුහුණ දුන්නා වගේම. නොයෙකුත් පීඩාකාරී අවස්ථාවන්ට මුහුණ දෙන්න වෙනවා. ඒක නිකන් මේ අර රජ ඔටුන්නක් දාගෙන රජා වගේ ඉන්නේ කටයුත්තක් නෙමෙයි. ලොකු බරපතල දෙයක්. ඒ නිසා තමයි යේසුස් වහන්සේ පැහැදිලිව කියන්නේ මතේ සුභාරංචියේ දාසවෙනි පරිච්ඡේදයේ 24 ඉඳන් 26 දක්වා. එවිට යේසුස් වහන්සේ ගෝලයන්ට කතා කොට යමෙක් මා පස්සේ එන්න කැමති නම් ඔහු තමාම නොසලකා. ඒ ඉංග්‍රීසියෙන් කියනවා deny himself. If any man will come after me, let him deny himself. තමාම නොසලකා, තමාම යටපහත් කරගෙන තමාගේ කුර්සිය රැගෙන මා අනුව ඒවා. යේසුස් වහන්සේ කුර්සිය අපිට ගන්න බෑ. අපි අපේ මමත්වය යටපහත් කරගත්තාම අපි අපේ උඩඟුකම, අපේ කැමැත්ත, අපේ ආසාව, අපේ බලාපොරොත්තුව මරණයට පත් කරනවා. ඒ අනුව ආවායි. මක්නිස යමෙක් තමාගේ ජීවිතය ගලවා ගන්නට කැමැති වේද ඔහුට නැති වෙන්නේ. ඔහු මා නිසා තමාගේ ජීවිතය නැති වෙන විට ඊට සම්බන්ධ වෙන්නේ. යම් මිනිසෙක් ලෝකේ ලබාගත තමාගේ ජීවිතය නැතුව ඔහුට මොන ලාභයක්ද? ඒ නිසා සහෝදර සහෝදරිනි, ඔබ දෙවියන් වහන්සේට සේවය කරන්න කැමැත්තෙන් ආසාවෙන් සිටනවා නම් ඒ තුලින් පමණක් ඒ කරන්න අමාරුයි. ප්‍රබල කැඳවීමක් අවශ්‍යයි. කැඳවීම තුලින් දෙවියන් වහන්සේ දකිනවා ඒ කැඳවීමට අපේ කැපවීම තියනවාද කියලා. කැපවීම 100%ක්ම තියනවා නම් තමයි දෙවියන් වහන්සේගේ අභිෂේකය ලැබෙන්නේ. දෙවියන් වහන්සේ අභිෂේකය ලැබුණොත් තමයි සහෝදර සහෝදරිය අපි සත්‍ය තුලත් සත්‍ය අප තුලත් ක්‍රියාත්මක වෙන්නේ. ඒ නිසා නිර්භයව අදිෂ්ඨානයකින් අපිට නැගී සිටින්න පුළුවන් වෙන සත්‍ය වෙනුවෙන් සත්‍ය ප්‍රකාශ කරන්න. සහෝදර සහෝදරිනි, ක්‍රිස්තුස් වහන්සේ නිරන්තරයෙන්ම එදා ඔහුගේ ප්‍රකාශ වීම තුලින් මාංශය ඔහු ප්‍රකාශ වුණේ මොකද්ද? වාක්‍යයන් අනුව මාංශගත වුණා. සත්‍ය. ඔහු ප්‍රකාශ වෙන්න ඔහුට එදා තිබ්බා වූ ආගමික සංවිධානවලින් විශේෂයෙන්ම පිටස්තර ආගමික සංවිධාන නෙවෙයි. ඔහුගේම සෙනග යුදෙව් ජනතාව බයිබලයේ අතේ තියාගෙන ඉන්නා වූ ෆරිසිවරුන්, සදිසිවරුන්, ලියන්නන් සහ උත්තම පූජකයන් තමයි යේසුස් වහන්සේට විරුද්ධව නැගී සිටියේ. ඒ නිසා ඔවුන් ගැන නිරන්තරව යේසුස් වහන්සේ කිව්වා මාර්ක් සුභාරංචියේ 7 වෙනි පරිච්ඡේදයේ මොවුන් ගැන කියනවා. 5 වෙනි වගන්තියේ එරිසිවරු ලියවන්නෝද උන්වහන්සේ කතා කොට ඔබගේ ගෝලයන් වැඩිමහල්ලන් නියෝග ලෙස වැඩිමහල්ලන්ගේ නියෝග ලෙස නොහැසිරි අපවිත්‍ර අත්වලින් කෑම කන්නේ මක් නිසාද ඇසුවෝය. උන්වහන්සේ උන්ට කියනසේක මේ සෙනග ඔවුන්ගේ තොල් වලින් මට ගෞරව කරිත් නමුත් ඔවුන්ගේ සිත් මාගේ දුරය. මිනිස්යාගේ ශිෂ්‍යාවන් ගුරුකම්
කොට උගන්වමින් නෘත්තකේ මට නමස්කාර කරලිය වංචා වූ නුඹලා ගැන යසාය මනාලෙස අනාගත වාක්‍යයෙන් කීය. නුඹලා දෙවියන් වහන්සේගේ ආඥාව හැරදමා මිනිස්යාගේ නියෝග ආරක්ෂා. මොකද එදා ගෝලයන් මොනවාද කනකොට ඔවුන් කිව්වා ඇයි මේ ඔයගොල්ලෝගේ වාගේ ගෝලයෝ අපවිත්‍ර ලෙස භාජන හොදගෙන කන්න නැතුව හොදලක් කෑම කන්න නැතුව අත් හොදගෙන කෑම කන්න නැතුව මේ වෙලෙස වැඩිමාල්ලන්ගේ චාරිත්‍ර වාක්‍යයට අනුව කරන්නේ නැත්තේ කියන්නේ. ඒ තමයි දෙවියන් වහන්සේ උන්ට කිව්වේ නුඹලා දෙවියන් වහන්සේගේ ආඥාව වෙනුවට මිනිස්යාගේ චාරිත්‍ර වාරිත්‍ර ඉටු කරනවා කියලා. ඒ වගේම 7 වෙනි පරිච්ඡේදයේ 13 මාක් මෙසේ නුඹලාට බාර දී තිබෙන නුඹලාගේ නියෝග වලින් නුඹලා දෙවියන් වහන්සේගේ වචනය අවලංගු කරන්නට. ඒ නිසා තමයි සහෝදර සහෝදරනි යේසුස් වහන්සේ මේ පිළිබඳ ඔවුන්ට හොඳ පිළිතුරක් දෙනවා. මේ පිළිතුරද බලමු මත්තේ සුභාරංචියේ 15 වෙනි පරිච්ඡේදයේ. 15 වෙනි පරිච්ඡේදයේ 10 ඉඳන් 14 දක්වා. එවිට උන්වහන්සේ සමූහයක් ඇඳවුන්ට කතා කර නුඹලා අසා තේරුම් ගනිල්ල කටට ඇතුල් වන දෙයින් මිනිස්ය අපවිත්‍ර වෙනා නොව. මිනිස්ය අපවිත්‍ර වෙන්නේ කටින් පිටවන දෙයින් යයි කීසේක. එවිට ගෝලෝ ඇවිත් එරිසිවරුන් ඒ වචනය අසා බාධා වූ බව දන්නාසේදයි උන්වහන්සේගේ ඇසුවේ. උන්වහන්සේ උත්තර දෙමින් මාගේ ස්වර්ගීය පියාණන් විසින් නොඉන්දු සියලුම පැලෑටි උදුරනු ලබන්නේය. ඕ නිකම් සිටවාය. ඕ මග පෙන්වන්න අන්ධයෝය. අන්ධයෙකු මග පෙන්වීමෙන් ගියොත් දෙදෙනාම වලක වැටම ඇත. එවිට ප්‍රේත සූත්‍ර දෙමින් උපවාකතාව අපට තෝරා දුන මැනවෑ උන්වහන්සේට කීවේය. උන්වහන්සේ කියනසේක නුඹලාට තවම මේක තේරුම් ගන්න නැතුව සිටියුද? කටට ඇතුළු වුණේ දේ බඩට පැමිණ වැසිකිළියට යන බව නුඹලාට තේරෙන්නේ නැද්ද? නමුත් කටින් පිට වෙන දේ නික්මෙන්නේ සිතින්ය. මිනිස්ය අපවිත්‍ර වෙන්නේ මක්නිසාද නපුරු සිතුවිලි. මිනිමැරීම් කාමීච්ඡාරය වේශකම් හොරකම් බොරු සාක්ෂි අපහාස සිතින් නික්මෙන්නේ. මිනිස්ය අපවිත්‍ර වෙන්නේ මේ දේ නමුත් නොසේදු අත්වලින් කෑවට මිනිස්ය අපවිත්‍ර වෙන්නේ නැහැ. ඉතින් එදා විදෙව් නායකයන්ට ඒ වගේම උත්තම පූජකයාගේ පූජකවරුන්ට පරිසිවරුන් සදිසවරුන් ක්‍රිස්තුස් වහන්සේ මේක කිව්වා. මිනිස්සු අපවිත්‍ර වෙන්නේ ඇතුළට යන දේ නෙමෙයි ඇතුළෙන් එළියට එන දේ. ඔහුගේ සිතෙන් හදවතින් එන්නේ නපුරු ක්‍රියා සොරකම් කාමීච්ඡාරකම් ඒ වගේ දුෂ්ට ක්‍රියා. ඒ නිසා සහෝදර සහෝදරිනි අපි ඇතුලෙන් එන්නේ මොනවද කියන එක තමයි මෙතන යේසුස් වහන්සේගේ ප්‍රබල ඉදිරිපත් කරමු. ඇතුලට යන දේෙන් අපිව අපිරිසිදු වෙන්නේ නැහැ. ඇතුලේ මොකද ඇතුලේ තියෙන්නේ අපේ පාපිෂ්ඨත්වය. සිතුවිල්ල. නපුරු සිතුවිල්ල තියෙන තාක්කල් මනුෂ්‍ය නිරන්තරයෙන්ම ඒ සිතුවිල්ලෙන් සිටිනවා. ඒ නිසා තමයි සහෝදර සහෝදරිනි මනුෂ්‍යයාගේ සිතුවිල්ල උදෙසා ඍජු ඉදිරිපත් කිරීමක් යේසුස් වහන්සේ කරේ. යේසුස් වහන්සේ කිව්වා මේ ෆරිසිවරුන්ට සදිසවරුන්ට නීතිය මොකද්ද කියලා තියෙන්නේ. නීතිය කියලා තියෙනවා තව කෙනෙක්ව මරන්න එපා. මරණයට පත් කරන වැරදි. මරීම යම් කෙනෙක්ව මැරීම වැරදි කියන නීතිය කියලා.
නමුත් මම කියනවා යම්කිසි කෙනෙක් තමාගේ සිතින් යම්කිසි කෙනෙක්ගේ සිතින් තමාගේ සිතින් ඒ වෛරයෙන් සිටිනවා නම් ඒ අවස්ථාවේදී ඔහු ඒ පුද්ගලයා මරණයටපත් කරලා තියෙනවා. මොකද්ද වචනේ තියෙන්නේ? නීතිය. කාමීච්ඡාචාරය දෙන්න එපා. මම කියනවා. යම්කිසි කෙනෙක් ස්ත්‍රිය ගැන සිතින් කාමීච්ඡාරය කරොත් එහෙම ඔහු එළාවේ කළා ඉවරයි. එහෙමනම් සහෝදර සහෝදරිනි ඒකයි මම කිව්වේ මේ මුදවා ගැනීම කියන්නේ ලාමක දෙයක් නෙවෙයි. ඒක සම්පූර්ණයෙන්ම මාංශගත වන අපිව දිව්‍යමය ගත කිරීම. දෙවියන් වහන්සේගේ වචනය කරන කොටගෙන මාංශගත වෙලා මාංශයෙන් සිතන මාංශයෙන් බලාපොරොත්තු වෙන මාංශයෙන් කටයුතු කරන අපිව සම්පූර්ණයෙන්ම පරිවර්තනය කළා අපිය දිව්‍යමය ගත කිරීම. අන්න එතනදී තමයි අපේ ඒ මිලදී ගැනීම නැත්තම් අපගේ ගැලවා ගැනීම වහල්භාවයෙන් සම්පූර්ණයෙන්ම නිදහස් කළා දෙවියන් වහන්සේගේ අයිතියට තහවුරු කිරීමේ ක්‍රියාවලිය තමයි මේ මුදවා ගැනීමේ ක්‍රියාවලිය කියලා අපි දකිනවා. ඒ නිසා තමයි සහෝදර සහෝදරනි ක්‍රිස්තුවන්සේ නිරන්තරයෙන්ම මේ දෙය ප්‍රකාශ කරනවා ඊස්ටා ජනතාවටත් දෙවියන් වහන්සේ ගෝලයන්ටත් සෙනගට. මේක තේරුම් ගන්න බැරි වෙනවා උන්ට නිරන්තරයෙන්. ඒ තේරුම් ගන්න බැරි වෙන හේතුව තමයි ඔවුන් අර ලාමක හදවතකින් ලාමක දේවල් බලාපොරොත්තුෙන් සිටින සෙනගක් නිසා වීම නිසා. අපි කියමු යෝහන් සුභාරංචියේ 6 වෙනි පරිච්ඡේදයේ 53 ඉඳන් 57 දක්වා. ඒ නිසා යේසුස් උන්ට කියන සේක සැබෑවක් නුඹලාට කියමි. නුඹලා මනුෂ්‍ය පුත්‍රයාගේ මාංශය නොකනවා නම් ඔහුගේ ලේ නොබොනවා නම් නුඹලා තුල ජීවනය නැත. මාගේ මාංශය කන්නා වූ මාගේ ලේ බොන්නා වූ අයට සදාකාලික ජීවනය ඇත. මම අන්තිම දවසේ ඔව්ව නැගිටවන්නෙමිය. මක්නිසාද මාගේ මාංශය සැබෑ වූ කෑමය. මාගේ ලේ සැබෑ වූ බීමය. මාගේ මාංශය කන්නා වූ මාගේ ලේ බොන්නා වූ තැනැත්තේ මා තුල පවතී මමද ඔහු තුල පවතී. ජීවමාන පියන් වහන්සේ මා එව්වාක් මෙන් මා පියන් වහන්සේ නිසා ජීවත් වන්නේද මා කන තැනැත්තා මා නිසා ජීවත් වන්නේ. මෙන්න මෙතනයි ඒ මුදවා ගැනීමේ සැලැස්මේ හරය තියෙන්නේ. සහෝදර සහෝදරිනි වසිලාදයාටම සමහරවිට මතක ඇති අපි කිව්වා ඊශ්‍රායල් ජනතාව වහල්භාවයෙන් සිටියා. අවුරුදු 400ක් ඊජිප්තු දේශයේ පාරාවෝගේ ඒ ප්‍රබල හස්තය ප්‍රබල ග්‍රහණය යට පරම්පරාවෙන් පරම්පරාවට වහලුම් බරපත් වුණා. අවුරුදු 400ක්. ඒ වහල්භාවයෙන් සම්පූර්ණ බුදවා ගැනීමක් කිරීමට තමයි දෙවියන් වහන්සේ විසින් මෝසස්ව එදා ඒ වගකීම ඉදිරිපත් කළ මෝසස්ව ඒ ප්‍රදේශයට අරින්නේ. ඉජිප්ත දේශයට. ඒ වහල්භාවයෙන් මුදවාගෙන ප්‍රබල ක්‍රියාත්මක වීමක් වෙලා ඒ ලේ වැගිරීමකින් මරණීය දේවදූතයාගේ ගැලවීම ලබාගෙන ඔවුන් රතු මුහුද තරණය කරලා ඒ වහල් දේශයෙන් ගොඩ අරගෙන පොරුන් දේශ කරා යන ගමනේදී ඔවුන් සයිනායි දේශයේ කාලය ගත කරනවා. අනේ කාලය ගත කරන අවස්ථාවේදී තමයි සහෝදර සහෝදරී දෙවියන් වහන්සේ මෝසස්තුමාට සයිනායි කන්දට එන්න කිව්වේ. සයිනායි කන්දට එන්න කියලා මෝසස්තුමාට දෙවියන් වහන්සේ විසින් දෙනවා. දෙවියන් වහන්සේගේ අනපනත්
දෙවියන් වහන්සේගේ ව්‍යවස්ථාව, දෙවියන් වහන්සේගේ නීති, දෙවියන් වහන්සේගේ ඉදිරිපත් කිරීම. ඒ හැම දෙයක්ම දෙවියන් වහන්සේ විසින් නිර්මාණය කරපු ගල්ලෑලි දෙකක සඳහන් වුණා. ඒ ගල්ලෑලි දෙකේ දෙපැත්තෙම ඉර තිබ්බා. බයිබලයේ සඳහන් වෙනවා ඒ යේසුස් දෙවියන් වහන්සේගේ ඇඟිල්ලෙන් තමයි ලිව්වේ. දෙවියන් වහන්සේට අත් ඇඟිලි නැහැ. දෙවියන් වහන්සේ ආත්මයක්. නමුත් මෙතන ඒ කියන්නා වූ භාෂාව. ඒ කියන්නේ දෙවියන් වහන්සේ විසින් ඍජුවම දෙවියන් වහන්සේගේ සිත ඇතුළත් කළා. විශේෂයෙන්ම ඊසා ජාතාව නිසා. උන්ට ඊටමත්ම සරලව වටහාගෙන ඉටු කිරීමේ ක්‍රියාවලිය උදෙසා. එතකොට එදා දුන්නා වූ ඒ ගල්ලෑලි දෙක විනාශ වුණා. ඊශ්‍රායල් ජනතාව දෙවියන් වහන්සේගේ දේවල් හරියාකාරව වටහා ගන්න නැතුව ඒ මුදවා ගැනීම, ගලවා ගැනීම ඒ මාර්ගය වටහා ගන්න නැතුව ඔව් වස්සෙක්ට නමස්කාර කරන්න පටන් ගත්තා. එවිට තමයි දෙවියන් වහන්සේ දින්නා අනපනත් අඳු පාමුල ඒ මෝසස් තුමා විනාශ කරේ. දෙවනුවත් දෙවියන් වහන්සේ ඔහුට කතා කරන දැන් ගල්ලෑල්ලක් පොළොවෙන් අරන් වරින් ඒ දෙක දෙවියන් වහන්සේ කියන දේ මෝසස් ලියා ගන්නවා හිබ්‍රු භාෂාවෙන්. ඒක තමයි අද අපිට තියෙන්නේ. නමුත් මෝසස් තුමා කිව්වා ඊශ්‍රායල් ජනතාවට මිනිස්සු ජීවත් වෙන්නේ රොටි වලින් පමණක් නෙවෙයි. දෙවියන් වහන්සේගේ මුඛයෙන් පිටවන්නා වූ හැම වාක්‍යයක් වචනයක් තුළින්. මෙන්න මේ දේම යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ප්‍රකාශ කරනවා සාතන්ට. සාතන් ක්‍රිස්තුස් වහන්සේ අවුරුදු දවස් 40ක් නිරහරව රාත්‍රී 40ක් ඉන්න අවස්ථාවේ ක්‍රිස්තුස් වහන්සේ පරීක්ෂාව දෙනවා යක්ෂයා. අන්න එවිට ඒ පරීක්ෂාව ජාග්‍රහණය කිරීමේදී දෙවියන් වහන්සේ පළමුව කරේ යක්ෂයා ඔබට බඩගිනි මේ රොටි කන්න. එවිට තමයි යේසුස් වහන්සේ නැවතත් මේ මෝසස් තුමා කියපු දේ කිව්වේ. මිනිසයා ජීවත් වන්නේ රොටි වලින් පමණක් නෙමෙයි දෙවියන් වහන්සේගේ වචනයෙන් මුඛයෙන් පිළිවෙලනවා. එහෙමනම් සහෝදර සහෝදරනි දෙවියන් වහන්සේගේ දිව්‍යමය වචන මගේ ශරීරය තුල ශරීරගත වීම තුලින් මම අර නැවත නැගීමේ ක්‍රියාවලියේ පංගුකාරයෙක් වෙනවා. නැවත නැගීමේ ක්‍රියාවලියේ පංගුකාරය. ඒක තමයි යේසුස් වහන්සේ මෙතන කියන්නේ. ඒක පැහැදිලිව කියන තුමා. යේසුස් වහන්සේ කියන්නේ සබෑවක් නුඹලාට කියමි. මනුෂ්‍ය පුත්‍රයාගේ මාංශය නොකනවා නම් ඒ කියන්නේ වචනේ. ඔහුගේ ලේ නොබිනවා නම් දෙවියන් වහන්සේගේ නිර්මල වූ ලේ තුලින් අපව සම්පූර්ණ මුදවා ගැනීමේ ක්‍රියාත්මක වීම තියෙනවා. ඕතල ජීවනය නැත. මොකක්ද මේ ජීවනය? తాවකාලික දෙයක් නෑ. ඒ ජීවනය ගැන සඳහන් වෙනවා. මාගේ මාංශය කන්නා වූත්, මාගේ ලේ බොන්නා වූත් අයට සදාකාලික ජීවනය. මම අන්තිම දවසේ ඔහුව නැගිටවන්නේ. මරන්නේ නැගිට. මක් නිසාද මාගේ මාංශය වූ සබා කැමේ මාගේ ලේ සබැබි මාගේ මාංශේ කන්නා වූ මාගේ ලේ බොන්නා වූ තත්ත්වේ මා කෙරෙහි පවතී මම ඔහු කෙරෙහි පවතී. සහෝදර සහෝදරනි ඒක තමයි යෝහන් තුමා යෝහන්ගේ සුභාරංචි යේසුස් තුමා කිව්වේ. එහෙමනම් සහෝදර සහෝදරනි අපගේ මුදවා ගැනීමේ ක්‍රියාවලියම ඍජුම දෙයක් තමයි මරණයෙන් නැගිටීම. මරණයෙන් නැගිටීම තමයි සහෝදර සහෝදරනි මුදවා ගැනීමේ ක්‍රියාවලිය උච්චතම උසස්ම අවස්ථාව. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඒ මරණය කුරුසිය අත්දකලා යේසුස් ක්‍රිස්තුස් වහන්සේ දවස් 3ක් සෝන්ගේ සිටිනවා. නිකන් හිටියේ නැහැ. යේසුස් වහන්සේගේ වචනේ කියනවා තුමා පාතාලයට ගිහිල්ලා පරණ ගිවිසුමේ
සියලුම සාන්තුරයන්ට එවුන්ට අවශ්‍ය කරන යේසුස් වහන්සේගේ ලේවල අනුග්‍රහය දෙනවා. යේසුස් වහන්සේ නාමයෙන්. යේසුස් වහන්සේ මරණයෙන් නැගිටිනවා. පරණ ගිවිසුමේ සාන්තුරයන් සමග. උන් තමයි පළමුව මුදවා ගැනීම අත්දකින කණ්ඩායම. යේසුස් වහන්සේ මරණයෙන් නැගිටලා කියනවා ස්වර්ගයේ මුළු විශ්වයේ මුළු පෘථිවියේ බලය දෙවියන් වහන්සේ උට දීලා තිනවා. එහෙම කියලා එතුමා කියනවා නුඹලා දෙවියන් වහන්සේගේ බලයෙන් පරිපූර්ණ වෙනකන් මෙන්න මේ ස්ථානයේ සිටපා. එපමණක් නෙවෙයි. යේසුස් වහන්සේගේ මුදවා ගැනීමේ ක්‍රියාවලිය ක්‍රියාත්මක වෙන විදිය අනුව කටයුතු කිරීමට යේසුස් වහන්සේ ඒ සූත්‍රය ඒ නීතිය ඉදිරිපත් කරනවා ගෝලයන්ට. මේ පිළිබඳව තමයි සහෝදර සහෝදරී යේසුස් වහන්සේ නැවත වාරයක් අපිට දෙවියන් වහන්සේගේ වචනයෙන් යේසුස් වහන්සේ මරණය අත්දකින්න ප්‍රථමයෙන් මේ දෙය ප්‍රකාශ කරනවා අඩයාලමක් හැටියට. අපි කියමු යෝහාන් සුභාරංචියේ 7 වෙනි පරිච්ඡේදයේ 37 ඉඳන් 39 දක්වා. මංගල්‍යයේ මහත් දවස වූ අන්තිම දවසේ යේසුස් වහන්සේ නැගීට සිට ශබ්ද පවත්වමින් යමෙකු පිපාසය ඇත්නම් ඔහු මා ළඟට ඇවිත් බීවාවේ මා කෙරෙහි අදහන්නා තුලින් ලියවිල්ලේ තිබා තිබෙන හැටියට ජීවන්දායක වතුර ගංගා ගලන්නේය කීසේ. උන්වහන්සේ මෙසේ කීවේ තමන් අදහන්නම් විසින් ලවන්ට සිටින ආත්මයන්න් ගැන. මක්නිසා යේසුස් වහන්සේ එතාක් මහිමයට නොපැමිණි බැවින් එතාක් ආත්මයන්න් නොදින්නේ. දැන් මෙතන මේ යේසුස් වහන්සේ මරණයට ප්‍රථමයෙන් කිව්වේ උන්ට. නමුත් අඩයාලමක් හැටියට කියනවා. ඒ අඩයාලම තමයි මහත් මංගල්‍යය. මංගල්‍යයේ අන්තිම දවස යේසුස් වහන්සේ නැගිට ශබ්ද කරා. යම් කිසි කෙනෙක්ට පිපාසය ඇත්නම් මා ළඟට ඇවිත් බීවා. මුකෙන් ගන්න දෙයක් ගැන හිතන්න. මා ළඟට ඇවිත් බීවා. මා ළඟට ඇවිත් බීවාවේ ලියවිල්ලේ කියා තිබෙන හැටියට ජීවන්දායක වතුර ඇති ගංගා ගලන්නේ. එවැනි තැනැත්තෙක්ට ජීවනදායක ගංගාවක් ඔහු තුලින් ගලන්න පටන් ගන්නවා. ජීවනදායක නොනවිතන ගංගාව. මෙතන කියනවා මෙසේ කීවේ තමන් අදහන්නම් වූ විසින් ලබන්ට සිටි ආත්මයන්න්. يعني මක්නිසාද උන්වහන්සේ මහිමයටපත් නොවන කියන්නේ ක්‍රිස්තුස් පුරුෂයෙක් මරණයට අත්දැකගෙන මේ වෙන විට මරණය නිමා කරේ නැහැ. මරණය නිමා කළා තමයි නැවත නැගිටීමක් සිදු වෙන්නේ. නැවත නැගිටීම සිදු වුණාම තමයි දෙවියන් වහන්සේගේ ආත්මය ක්‍රියාත්මක වෙලා දෙවියන් වහන්සේගේ සැලැස්ම ඉටු කරන්නේ. එනිසා සහෝදර සහෝදරනි ක්‍රිස්තුස් වහන්සේගේ මලවුන්ගේ නැවත නැගිටීම ඒ වගේම පරණ ගිවිසුමේ සියලුම සාන්තුරුන්ගේ මලවුන්ගේ නැගිටීම මේ මුදවා ගැනීමේ සම්දිස්ථානය වුණා. ක්‍රිස්තුස් වහන්සේ මුල් මලවුන්ගේ නැගිටලක හැම බලයක්ම මට දීලා තියෙනවා.
එනිසා සහෝදර සහෝදරනි සුද්ධාත්මයන් වහන්සේගේ ප්‍රකාශ වීම තුලින් මොකද වෙන්නේ? දා ක්‍රිස්තුස් වහන්සේ කිව්වා දෙවියන් වහන්සේගේ බලය නුඹ තුල නැති වෙනකම් සිටපය. මේ බලයෙන් මොකද වෙන්නේ? සුව වෙනවා, අනාගත වාක්‍ය කියනවා, ඒ වගේ වෙන්නේ දෙයක් නෑ. එහෙම දෙයක් නෙමෙයි. මේ බලය ලැබුණාම මොකද වෙන්නේ? යේසුස් වහන්සේ කියනවා පැහැදිලිවම උන්වහන්සේ පළමුව ප්‍රේත්‍රියන්ගේ ක්‍රියාපොතේ පළවෙනි පරිච්ඡේදයේ 4 ඉඳන් කියමු. උන්වහන්සේ ඔවුන් සමග රැස්ව ඔවුන්ට ආඥා කරමින් යෙරුසලමේ අහක් නොගොස් නුඹලා මාගේ පියාණන් ඇසු පියාණන් වහන්සේගේ පොරොන්දුව බලා සිටපල්යාය. මක්නිසාද යෝහන් වතුරෙන් බෞස්ම කළේ, නමුත් නුඹලා මෙයින් බොහෝ දවසකින් සුද්ධාත්මයන් වහන්සේගෙන් බෞස්ම කරනු ලබන්නේය. ආවිනි වගන්ති. එයින් ඔහු ඇසු විට ස්වාමිනී මේ කාලේ නුඹ ඉස්රායල් රාජ්‍ය පිටවන්නේ ද ඇසුසේක. උන්වහන්සේ උන්ට කියනසේක පියාණන් වහන්සේ තමන්ගේ බලය යටතේ තබා ගන්නා කාලයක්ද ප්‍රස්තාවක් දැනගැනීමට නුඹලාට අයිතියක් නැත. නමුත් සුද්ධාත්මයන් වහන්සේ නුඹලා කෙරෙහි පැමිණි කල නුඹලා බලය ලබන්නේව. එවිට නුඹලා ජෙරුසලමේද මුළු යුදේවද සමාරියේදී මාගේ සාක්ෂිකාරයෙක්. ඒ කියන්නේ මොකක්ද දන්නවද ස්වාමීනි සහෝදර සහෝදරනි? මෙන්න මෙතන තමයි උදවා ගැනීමේ ක්‍රියාවලිය සිදු වෙන්නේ. ක්‍රිස්තුස් වහන්සේ කිව්වා පැහැදිලිවම කිව්ව දේ තමයි ස්වර්ගීයත් එනම විශ්වයේ පෘථිවියේ බලය මට දීලා තියෙනවා. ඒ නිසා මේ දෙවියන් වහන්සේගේ බලය නුඹලා තුල ක්‍රියාත්මක වීම නිසා නුඹලා ඒක ලබා ගැනීමට සැදී පැහැදී සිටියන්න. එහෙම සැදී පැහැදී සිටින සෙනගට තමයි සහෝදර සහෝදරනි ක්‍රිස්තුස් වහන්සේ කියන්නේ සුද්ධාත්මයන් වහන්සේගේ ප්‍රකාශය. එදා ක්‍රිස්තුස් වහන්සේ කිව්ව මා වෙතට පැමිණෙන පිපාසයක් තියෙනවා නම් මා වෙතට පැමිණෙල බිව්වාවේ. ඔහුගේ ශරීරයෙන් ජීවනදායක ගංගාව සුද්ධාත්මයන් වහන්සේ. එමනම් සහෝදර සහෝදරනි මේ සුද්ධාත්මයන් වහන්සේගේ ප්‍රකාශ වීම තුලින් සිදුවෙන්නේ මොකද්ද? සුද්ධාත්මයන් වහන්සේ ප්‍රකාශ වීම තුලින් සිදුවෙන්නේ දෙවියන් වහන්සේගේ නිර්මල වූ සුද්ධ වූ වචනය අප තුළ ශරීරගත වීම. ඒ ශරීරගත වීමේ ප්‍රබලම දේ තමයි අපගේ අයිතිය යක්ෂයාගේ ග්‍රහණයෙන් මිදිලා දෙවියන් වහන්සේගේ හස්තවල දෙවියන් වහන්සේගේ අයිතිය නැතු වෙනවා. ඒ අයිතිය ඇතිවීමේදී සහෝදර සහෝදරනි තමයි යේසුස් වහන්සේ කිව්වේ පියාණන්ගේද පුත්‍රයාණන්ගේද සුද්ධාත්මයන් වහන්සේගේ නාමයෙන් බෞස්මය. ක්‍රිස්තුස් වහන්සේ කිව්වේ මේ නිකාය කට්ටියට මේක තේරෙන්නේ නැහැ. විශ්වයේද පෘථිවියේද බලය දෙවියන් වහන්සේ උඩ දීලා තියෙනවා. ඒ නිසා නුඹලාගේ මුදවා ගැනීමේ ක්‍රියාවලියට ප්‍රබල සම්බන්ධයක් ඇති වෙන මුදවා ගැනීමේ ක්‍රියාවලියේ කටයුත්‍ර දායක වෙන්න ඕන පියාණන්ගේ නාමයෙන්ද පුත්‍රයන්ගේ නාමයෙන්ද සුද්ධාත්මයන් වහන්සේගේ නාමයෙන්. එක නමයි. යේසුස් කියනවා මම පුත්‍රයා මම ආවේ මගේ පියාණන්ගේ නමෙන්. මොකද නම යේසුස්. මම පුත්‍රයා ගාබ්‍රියල් දෙව්දා නම දුන්නා. යේසුස් වහන්සේ කියන මාගේ නාමය මම සුද්ධාත්මයන් වහන්සේ නුඹලාට වෙනවා. එහෙමනම් සහෝදර සහෝදරනි සුද්ධාත්මයන් වහන්සේ ඒක තමයි කියන්නේ සුද්ධාත්මයන් වහන්සේ
අපිව පරිපූර්ණ කරනවා කියන්නේ දෙවියන් වහන්සේගේ සිත, දෙවියන් වහන්සේගේ මනස, දෙවියන් වහන්සේගේ අදහස්, දෙවියන් වහන්සේගේ සිතුවිලි, දෙවියන් වහන්සේ කැමැත්ත, දෙවියන් වහන්සේ සැලැස්ම අපේ ශරීරගත කරනවා. ඒ ශරීරගත වන වෙලාවේදී අපේ අයිතිය සම්පූර්ණයෙන්ම යක්ෂයාගේ ග්‍රහණයෙන් මිදලා දෙවියන් වහන්සේගේ අයිතියට සතු වෙනවා. ඒ නිසා තමයි යේසුස් වහන්සේ කියන්නේ සුද්ධාත්මයන් වහන්සේ මේ ඔහුගේ ශරීරයෙන් ගංගාවන් මෙන් ජීවනදායක ගංගාවන්. එහෙමනම් සහෝදර සහෝදරිනි මේ ක්‍රියාවලිය මේ ජීවනදායක ගංගාවක් වැනි දෙයක් අපි තුලින් ප්‍රකාශ වෙනවා කියන්නේ සහෝදර සහෝදරිනි දෙවියන් වහන්සේගේ වචනය ශරීරගත වීම. එමනම් මගේ ශරීරය දිව්‍යමය ප්‍රකාශ වීමක් තුළින් මම දේවත්වයේ අයිතියට නතු වෙනවා. දෙවියන් වහන්සේගේ අයිතියට මම ක්‍රියාත්මක වෙනවා. ඒක තමයි සහෝදර සහෝදරනි අපි දකින්නේ නිරන්තරයෙන්ම බයිබලයේ කියන්නේ මෙතන කිව්වා යෝහන් සුභාරංචියේ 6 වෙනි පරිච්ඡේදයේ 53 ඉඳන් යේසුස් වහන්සේ ඔවුන්ට කියන සේකයි සබයක් නුඹලාට කියමි නුඹලා මනුෂ්‍ය පුත්‍රයාගේ මාංශය නොකනවා නම් ඔහුගේ ලේ නොබොනවා නම් නුඹලා තුල ජීවනය නැත. මාගේ මාංශය කන්නා වූ මාගේ ලේ බොන්නා වූ අයට සදාකාලික ජීවනය ඇත. මම අන්තිම දවසේ ඔහුව නැගිටවන්නෙමු මරණයෙන්. මක්නිසාද මාගේ මාංශය සැබෑ වූ කෑමේ මාගේ ලේ සැබෑ වූ බීමය. මාංශය කන්නා වූ මාගේ ලේ බොන්නා වූ තැනැත්තේ මා තුල පවතී. මම ඔහු තුල පවතී. ජීවමාන පියාණන් වහන්සේ මා වූවක් මෙන් මාගේ පියාණන් වහන්සේ නිසා ජීවත් වනාක් මෙන් මා කන තැනැත්තේ මා සහෝදර සහෝදරි මෙන්න මෙතන තමයි අපේ මේ මුදවා ගැනීමේ ක්‍රියාවලියේ ප්‍රබල සිදුවීම සිදු වෙන්නේ. ඒක තමයි යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නිර්මල නාමයෙන් මම බෞද්ධ වෙනවා. සුද්ධාත්මයන් වහන්සේ පරිපූර්ණ වෙනවා. සුද්ධාත්මයන් වහන්සේ දෙවියන් වහන්සේගේ සිතුවිල්ල කැමැත්ත වාක්‍ය මගේ තුල ශරීරගත වෙනවා. ශරීරගත වෙන මම අපි මේ අවස්ථාව වෙන විට අපගේ මුදවා ගැනීමේ ක්‍රියාවලියේ අවසාන සම්දිස්ථානයට පැමිණලා සිටිනවා. ඒක තමයි සහෝදර සහෝදරනි අපි ඉන්නේ 7 වෙනි සභා කාලේ. මේ 7 වෙනි සභා කාලේ ඉන්නා වූ අපිට ලොකු අවස්ථාවක් තියෙනවා. තාමත්ම ප්‍රබල අවස්ථාවක් තමයි අපිට තියෙන්නේ. මොකද සහෝදර සහෝදරනි අපි මේ අවසාන මොහොත දක්වා පැමිණ සිටිනවා. සභා කාල 7ක් තිබ්බ පසුගිය අවුරුදු 2000 තුල ක්‍රිස්තුස් වහන්සේගේ උපත මරණය සහ නැවත නැගිටීම. ඒ වගේම සහෝදර සහෝදරනි පමණක් නෙවෙයි ක්‍රිස්තුස් වහන්සේ මතේ සුභාරංචි 13 වෙනි පරිච්ඡේදයේ කිව්වා වූ ඒ උපමා කතා 7 දෙවියන් වහන්සේගේ රාජධානිය දෙවියන් වහන්සේ රාජ්‍ය පිළිබඳව. ඒ සඳහන් වෙන්නේ දෙවියන් වහන්සේගේ සභාවත් දෙවියන් වහන්සේගේ මනමාලිය තුල සිදුවෙන ඒ ක්‍රියාවලිය මුදවා ගැනීමේ ක්‍රියාවලියේ සම්පූර්ණ වීම. ඒකට තමයි සහෝදර සහෝදරනි අපි කිව්වේ මේ අවසාන කාලයේදී
අවසාන සභාව එහෙම නැත්නම් සත්වෙනි සභා කාලේ. සත්වෙනි සභා කාලයේදී අපි දකින්න දේ තමයි ලෙවඩීෂන් සභා කාලයේදී. මෙතන කියනවා විසිවෙනි වගන්තිය තුන්වෙනි පරිච්ඡේදයේ 20 වෙනි වගන්තිය ඉඳන් මම දොර ළඟ සිට තට්ටු කරමි. යමෙක් මාගේ හඬ අසා දොර ඇරියොත් ඔහු වෙතට ඇතුල් ඔහු සමග කන්නේමි. මමද ඔහුද මා සමග කන්නේය. මම ජයග්‍රහණය කර මාගේ පියාණන් වහන්සේ සමග උන්වහන්සේගේ සිංහාසනයේ ඉඳගත් සේම ජයගන්නාට මාගේ සිංහාසනයේ මා සමග ඉඳ ගන්නටද මේ. මොකද මෙතන කියන්නේ? දොරට මම තට්ටු කරනවා. යමෙක් හඬ අසා දොර ඇරියොත් මා ඔහු වෙතට ඇවිත් ඔහු මාත් සමගද මම ඔහු සමග කෑමක් කරනවා. එහෙමනම් සහෝදර සහෝදරිනි මේ මුදවා ගැනීමේ ක්‍රියාවලිය කියන්නේ සුද්ධාත්මයන් වහන්සේ කරන කොටගෙන අපි ලබා ගන්නා වූ දෙවියන් වහන්සේගේ සත්‍ය දෙවියන් වහන්සේගේ මේ නිර්මල ඉරිද්‍රව්ව දෙවියන් වහන්සේගේ සැලැස්ම දෙවියන් වහන්සේගේ කැමැත්ත මගේ ශරීරගත වීම. ඒ ශරීරගත වීම කරන කොටගෙන මාංශය ප්‍රබලත්වයෙන් සිටිය මගේ මේ ශරීරය දිව්‍යමය වචනය ක්‍රියාත්මක වෙන දෙවියන් වහන්සේගේ අයිතියට සතු වාදනයක් පාටපත් වෙනවා. අන්න ඒ තුලින් තමයි සහෝදර සහෝදරනි අපගේ මේ මුදවා ගැනීමේ ක්‍රියාවලිය නිමා වෙන්න සිදු වෙන්නේ. මේ මුදවා ගැනීමේ ක්‍රියාවලිය නිමා වුණ එකම කණ්ඩායමක් සිටිනවා. ඒ කණ්ඩායම තමයි පරණ කිව්සුමේ සාන්තුරය. ඔවුන්ට තමයි පළමුව හැකියාව ලැබුණේ සම්පූර්ණ මුදවා ගැනීම අත්දැකීමට. මම මේ වෙන දවසකේ පිළිබඳව සාකච්ඡා කරන්න. නමුත් සරලව කිව්වොත් එහෙම අපි දකිනවා යේසුස් වහන්සේ පාතාලයට ගොස් උන් සියලු දෙනාම දාවිත් ආබ්‍රහම් යාකෝබ් සියලු දෙනාම නිදහස් කළා. උන්ගේ පස්සල තිබ්බ උන්ගේ ශරීරය නැවත අරගෙන දෙවියන් වහන්සේගේ පරිණාමයකට ප්‍රකාශ වෙනවා. ඔවුන් සම්පූර්ණයෙන් මුදවා ගැනීම අත්දැක්කා. තවත් අත්දකින්න දෙයක් නෑ ඔවුන්ට. ඒ මුදවා ගැනීම සම්පූර්ණ කරපු නැති කණ්ඩායම තමයි අපි සියලු දෙනාම. ඒ කියන්නේ පසුගිය අවුරුදු 2000 තුල සභා කාල 7ක් උපවාකටත් 7වල තිබ්බා වූ දෙවියන් වහන්සේට අයිතිව යේසුස් වහන්සේ තුර මරණයට වාජනය වුණා. දක්න පරණ කිව්සුමේ සියලු පළමු සභාවේ සියලු දෙනාම මරණයට පාවිච්චි වුණා. පෞල්තුමා ඉතද රෝමන වරුන් ඌව ඉස ගසලා මැරුවා. පේතුස්තුමාව කුරුසෙ අනිත් පැත්තට වකලා මැරුවා. හැම ගෝලෙක්ම හැම අපොස්තලෝරෙක්ම මරණයට පොච්චන. මරණයට නතුුනේ දෙවියන් වහන්සේගේ වචනය කරන කොටගෙන. ඇදහිල්ල කරන කොටගෙන. ඒ නිසා එදා දෙවියන් වහන්සේගේ වචනය උන් තුල ශරීරගත වෙන විට ලොකු බලයක් ලොකු නිර්භයක් උන් තුල ශරීරගත වුණා. ඒ නිසා තමයි සහෝදර සහෝදරිනි දෙවියන් වහන්සේගේ වචනේ එලෙස කියන්නේ. දෙවියන් වහන්සේ ඔවුන් බුදවගෙන පරිමාණයකට තබලා තියෙනවා. අපි සියලු දෙනාම පරණ කිව්සුමේ අලුත් කිව්සුමේ පළමු සභාව ඉඳන් අන්තිම සභාව දක්වා යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුල මරණය අත්දැකපු කට්ටිය ලොකු ආස්ථාවක් ලැබෙනවා. යේසුස් වහන්සේ තුල මරණු කට්ටිය ඔවුන්ගේ ශරීරය තාමත් භූමිගත වෙලා භූමිය වල තියෙනවා. ප්‍රාණයෙන් ඔවුන් දෙවියන් වහන්සේගේ පරිමාණයක සිටිනවා.
අලුත් ගිවිසුමේ සියලුම සාන්තුවරයන්. ඒ සිටින්නේ මේ දෙවියන් වහන්සේගේ සැලැස්මේ ප්‍රධාන සම්දිස්ථාන ඉටු කිරීමට සැදී පැහැදීම. එමෙන්න සහෝදර සහෝදරිනි, අපි මෙන්න මේ දේ හරියාකාරව අවබෝධ කරගත යුතුයි. මොකද්ද? අපි දෙවියන් වහන්සේගේ වචනය අනුභව කිරීම. ඒ තමයි ඔබ අනුභව කරන මේ අපි ජීවත් වෙන දෙවියන් වහන්සේගේ වචනේ මුකෙන් පිට හැම වචනයක්. මේ දේ තමයි මේ අවසාන කාලයට ඍජුවම සම්බන්ධ දෙයක් අපි සාකච්ඡා කරනවා අද මේ පණිවිඩය තුලින්. අපි කියවමු එළිදරව් පොතේ 10 වෙනි පරිච්ඡේදයේ එකේ ඉඳන් 10 දක්වා. තවත් බලවත් දේවදූතෙක් වලාකුළක් කලඳගෙන තමාගේ හිසේ දේදුන්නක් ඇතුව ස්වර්ගයෙන් බසිනවා දුටුමි. ඔහුගේ මූණ ඉරමෙන්ද ඔහුගේ කකුල් ගිනි කඳුමෙන්ද විය. ඔහුගේ අතේ දිගුවරන ලද කුඩා පොතක් විය. ඔහු තමාගේ දකුණු පාය මූද පිටද වම් පාය ගොඩබිම පිටද තබා සිංහෙක් ගොරවන්නක් මෙන් ශබ්දයක් මොර ගැසුවේය. ඔහු මොර ගැසූ කල ගර්ජනා සත තමන්ගේ හඬ පැවැත්වුවේය. ඒ ගර්ජනා සත පැවැත්වූ කල මම ලියන්ට හැදුවෙමි. එවිට ගර්ජනා සත ශබ්ද පවත්වා කීදේ ගර්ජනා හත ශබ්ද පවත්වා කීදේ නොලියන්නයි ඒ මුද්‍රා කරන්නයි ස්වර්ගයේ කීසේ. ඒක සිදුවීම. පහේ ඉඳන් අපි ආපහු කියමු. 10 වෙනි පරිච්ඡේදය. මූද පිටත් ගොඩබිමටත් සිටනවා මා විසින් දුටව දේවදූතයා ස්වර්ගයේද තමාගේ අත ඔසවා සදාකාලයටම ජීවත් වන්නා වූ ස්වර්ගයත් එහි තිබෙන දේත් පොළොවත් එහි තිබෙන දේත් මූදත් එහි තිබෙන දේත් මැවූ දෙවියන් වහන්සේ යන දිවුරුවයි වනුයේ. තව කල් නැත කියාද? කාලය නිමා වෙලා තියෙනවා මේ අවස්ථාවෙන්. Time shall be no more. කාලය තවත් කල් නැත. සත්ත්‍රි දේවදූතයාගේ ශබ්ද කිරීමේ දවස්වලදී ඕ පිමින්ට යන කල දෙවියන් වහන්සේගේ නාමයෙන් දෙවියන් වහන්සේ තමන්ගේ මෙහෙකරු වූ ප්‍රොපේතවරුන්ට ප්‍රකාශ කළ යහපත් ආරංචි ලෙස උන්වහන්සේගේ රහස් සම්පූර්ණ වේ. මේක දෙවෙනි එක. ස්වර්ගයෙන් මට ඇසුණ හඬ නැවතත් මා සමග කතා කරමින් නුඹ ගොස් මූද පිටත් ගොඩබිම සිටත් දේවදූතයාගේ අතේ දිගෑරලා තියෙන පොත අරගනින්යා කීය. මට කීය. මමද දේවදූතයා වෙතට ගොස් කුඩා පොත මට දෙන්න කීවෙමි. ඔව්ද ඒක අරගෙන කාපන්‍ය. ඒක නුඹේ බඩ තිත්ත කරන්නේ එහෙත් නුඹේ කටේ මීපැණි ලෙස මිහිරිවන්නේය මට කීවේ. එවිට මම දේවදූතයා අතින් ඒ කුඩා පොත රැගෙන කෑවෙමි. මගේ කටේ මීපැණි ලෙස මිහිරිව තිබුණේ මගේ බඩ තිත්ත විය. සහෝදර සහෝදරිනි, මෙන්න මේ එළිදරව් පොතේ 10 වෙනි පරිච්ඡේදයේ මේ කිව්වා වූ දේ සම්දිස්ථාන තුනකින් ක්‍රියාත්මක වෙන කටයුතු. අන්න ඒ දේ තමයි අපගේ මුදවා ගැනීමේ ක්‍රියාවලියේ අවසාන කටයුත්තකට අපි කිව්වේ මුදවා ගැනීමේ ක්‍රියාවලියේ ප්‍රබලම දේ තමයි නැවත නැගිටීම. මරණයෙන් නැගිටීම. මරණයෙන් නැගිටීම. මරණයෙන් නැගිට පාලන කිව්සුමේ ස්වාන්තෝරය. මේ දක්වා ක්‍රිස්තුස් තුළ
මරුණා වූ යේසුස් වහන්සේගේ මනමාලී ස්වභාව මරණයෙන් නැගිටිය යුතුයි. ජීවත් වෙන අපි මරණය නොදකිත්තත් මේ මරණගත ශරීරය අමරණීය වේ යුතුයි. මේ දුබල ශරීරය ප්‍රබල විය යුතුයි. එන්නේ ඒකත් තුලින් තමයි අපිට නැගී සිටින්න හැකියන්නේ. ඒ දේ තමයි සහෝදර සහෝදරනි ක්‍රිස්තුස් වහන්සේ පැහැදිලිවම මතේ සුභාරංචියේ 24 වෙනි පරිච්ඡේදයේ එතුමාගේ නැවත ඊම තුලින් ප්‍රකාශ කරපු දෙයක් තියෙනවා. මනමාලියගේ ඔසවා ගැනීම පිළිබඳ. මනමාලියගේ මුදවා ගැනීම පිළිබඳ. දකින්නවා විශේෂයෙන්ම ක්‍රිස්තුස්වහන්සේගෙන් අහනවා වුන් එකල යමෙක් කතා කර බලව ක්‍රිස්තුස්වහන්සේ මෙතන නොත් එතන උඹලාට කියන්නේ විශ්වාස නොකරපල්ලාය. මක්නිසාද බොරු ක්‍රිස්තුවරද බොරු අනාගතවතුරු නැගී සිට පුළුවන් නම් තෝරාගත්තා වූ ලැබුවා වූ පා මුලා කරන ලෙස මහත් සලකුණු පුදුමයේ දක්වන්න ඕනේ. බලව මම නුඹලාට කලින් කිව්වෙමි. එබැවින් නුඹලාට කතා කොට අන්න අතන උන්වහන්සේ වනාන්තරයේ සිටින්නේ කියත්නම් නොයල්ලා මක්නිසා නොයල්ලා උන්වහන්සේ අතුල් ගෙවල් සිටිනා කියනනම් විශ්වාස නොකරලා. මක්නිසාද විදිලේ පෙරදිගින් අපරදිග දක්වා එනවා මේ පෙනේද මනුෂ්‍ය පුත්‍රයාගේ ඊම. මෙන්න මේක සිදු වෙන්නේ අපගේ මුදවා ගැනීමේ ක්‍රියාවලියේ time no longer කාලය පැමිණීම. එදා අපට කිව්වා අපි 10 වෙනි පරිච්ඡේදයේ 6 වෙනි වගන්තියේ ඉඳන් කියනවා සදාකාලේ ජීවත් වුණු ස්වර්ගයේ එහි තිබෙන දේවල් පොළවේ එහි තිබෙන දේවත් මූදේ එහි තිබෙන දේ මැවුවා වූ තරන් මාංශයේ දියුරුනේ මොකක්ද දියුරුන කියන්නේ තවත් කල් නැත මුදවා ගැනීමේ ක්‍රියාවලිය නිමා වෙනවා time no longer ඉංග්‍රීසියෙන් කියන time no longer ඒ කියන්නේ අනමාලිය ස්වභාවයේ කාලය මුදවා ගැනීමේ කාලය නිමා වෙනවා මෙන්න මේක වෙන විට ජීවත්ව සිටිනත් අපි වැනි ජීවත්ව සිටින විශ්වාසිකේ ස්වභාව මනමාලය බයිබලයේ කියන විශ්වාසිකේ පෞද්ගලික ප්‍රකාශ වීම පොදු දෙයක් නෙමෙයි විදුලියක් මෙන් පෙරදිග සිට අපරදිග අන්න ඒ එන විට මෙතන කියනවා මනමාලිය කෙලෙස් ස්වභාව කෙලෙස් සිටිනවාද කියලා. යම් තැනක මලකුණ ඇත්තේ එතනද ගිජුලින රැස් වෙන. මේක වැරදි සිංහලින්. මලකුණක් නෙමෙයි ගිජුලිනුත් නෙමෙයි කියනවා. රාජාලිය ඊගල්ස්. රාජාලිය නැත්තම් ඊගල්ස්ලා මලකුණු කන්නේ ගිජුලින තමයි මලකුණු කන්නේ. රාජාලිය කන්නේ අලුතෙන්ම මරපු ඔවුන් විසින්ම අල්ලලා ඔවුන්ව මරලා ඔවුන් විසින්ම ලේ තුලින් ලේ පිටිත් එක්ක කන්නේ. මනමාලිය අනුභව කරමින් සිටින අවස්ථාවක තමයි යේසුස් වහන්සේගේ ප්‍රකාශ වීම සිදු වෙන්නේ. මෙන්න මේ ප්‍රකාශ වීම තමයි පෞල්තුමා පළමුණු තෙසලෝනි මෙන්න මේක ඍජුවම සම්බන්ධයි මැතිව් සුභාරංචියේ ඒ මං කිව්වා වූ වගන්ති දෙකට. පළමුණු තෙසලෝනි 4 වෙනි පරිච්ඡේදයේ 15 ඉඳන් 16 මක්නිසාද ස්වාමින් වහන්සේ ඊම දක්වා ජීවත්ව ඉතුරුන අපි සතපුණු තැනට කිසිතේත් ඉස්සර නොවන්නෙමු. ස්වාමින් වහන්සේගේ වචනයෙන් අපි නුඹලාට කියවමු. මක්නිසාද ස්වාමින් වහන්සේ මහත් ශබ්දයකින් මතකද? විශ්වාස ශබ්දයක් නාකෝ මාවතට ඉන්න පිපාසෙත් තියෙනවා ආවතට. මහත් ශබ්දයකින් ද උත්තම දේවදූතයාගේ හඬින්ද දෙවියන් වහන්සේගේ හොරණය නාදයෙන්ද අතුව ස්වර්ගයෙන් බසින්න. කවුද බසින්නේ?
යේසුස් වහන්සේ. ස්වාමීන් වහන්සේ. පළමුව බසින්නේ මොකෙන්ද? ශබ්දයකින්ද? දෙවනුව උත්තම දේවදූතගේ හඬින්ද? අන්තිමට මොන්නේ මේ යේසුස් වහන්සේගේ ප්‍රකාශ වීම පෘථිවියේ සිදු වෙන්න ඕන එතුමා සමග සමුවීමේදී ක්‍රිස්තුස් වහන්සේ තුල මලා වූ අය පළමු කොට නැගිටින්නේ මේ දේශ මේ කරුණු තුන සිදු වුණාම එවිට ජීවත්ව උතුරව සිටින අපි එක විටම උන්වහන්සේ සමග ස්වාමීන් උන් සමග මරණ නැගිට කට්ටිය පන්නගේ මේ අනිත් සාන්තුරන් තමයි ස්වාමීන් වහන්සේ හම්බ වෙන පිට බලාපොරොත්තු ස්වාමීන් වහන්සේ එතන හම්බ වෙනවා මම කට්ටියත් එක්ක එමුණ සහෝදර සහෝදරනි මේ කටයුතු තුන මෙතන ඒ මතේ සුභාරංචියේ යේසුස් වහන්සේ කිව්වා වූ සිදුවීම එළිය විදිලියක් මෙන් එපරදිග සිඳ මෙන්න දැක්කා. ඒ කටයුත්තේ ක්‍රියාවලිය තුන තමයි ලීදරා පොතේ 10 වෙනි පරිච්ඡේදයේ ලෙස සඳහන් වෙන්නේ. ඒ නිසා අපි ගිය සතියේ කිව්වා සහෝදර සහෝදරනි ඥානවන්ත අඥානවන්ත කන්තාගේ කතාවත් ඉතිහාසයේ කොයි ආකාරයේ මේ අවස්ථාවේදී මේක සම්පූර්ණ වෙනවද කියලා අන්තිම සභා කාලේ. එතකොට කරුණු තුනක් තියෙනවා. යේසුස් වහන්සේ බසිනවා ශබ්දයකින් මහත් ශබ්දයකින් උත්තම දේවදූතගේ හඬින් ඔරණ සන්දේකින් එතකොට මලවුන්ගෙන් නැගිටින පරම. ඒ දේ තමයි පෞතුමා නැවත වාරයක් පළමුණු කොරින්ති 15 වෙනි පරිච්ඡේදයේ මෙලෙස කියනවා. අපි සියල්ලෝම 51 වෙනි. අපි සියල්ලෝම නොසැට මේ වෙනමු. නමුත් අන්තිම හොරණා පිමින කල මොහොතකින් අපි ඇසිපිය හෙළන ක්ෂණිකෙන් විදුලියක් කියනවා වගේ. ක්ෂණිකෙන් අපි සියල්ලෝම වෙනස් කරනු ලබන්නේ. මක් නිසාද හොරණා පිමිනු ලබන්නේ එකල මලා වූ නොදිර ස්වභාවයෙන් යුක්තව නැගිටින්නේ. අපිද වෙනස් වෙනු ලබන්නේ මක් නිසාද දිරණ සුළු මේක නොදිරණ බවට පැමිණෙන මරණීය වූ මේ අමරණීය වෙන බවට ඕන ඔය. එහෙමද සහෝදර සහෝදරනි කොහොමද දෙවියන් වහන්සේගේ සෙනග මලවුන් තුල යේසුස් වහන්සේගේ මරණය යේසුස් තුල මරණය තුල සිටි සෙනග ජීවත් වෙන සෙනග මරණය නැගී සිටීම මරණය පරාජය කිරීම ශරීරය තුල මරණය පරාජය කිරීම ඔවුන්ගේ භූමිගත වූ ශරීරය නැවත නැගිටීම ඒ ක්‍රියාවලිය මෙතන එළිදරව් පොතේ ඉදිරිපත් කරනවා ඊටාත්ම ලස්සන විදියකට. කොහොමද ඉදිරිපත් කරන්නේ? ඉදිරිපත් කරනවා මෙතන බලවත් දේවදූතෙක්. මේ දේවදූතයා මෙතන සඳහන් වෙන්නේ වලාකුළක් පැලඳගෙන හිසේ දේ දුන්නා. ඒ කියන්නේ ගිවිසුම් ගත දේවදූත. ඒ කියන්නේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තමයි මේ ගිවිසුමක් තියෙනවා අන්‍ය ජාති මනමාලීටත් යුද මනමාලීට. කටයුතු දෙකක් ඉටු කිරීම උදෙසා මුදවා ගැනීමේ ක්‍රියාවලිය. ඕගේ මූණ උරවෙන්ද කවුල් ගිනි කඳු මෙන්ද විෝගී ආතේ දිගු වර්ණ ලද කුඩා පොතක් විය. දැන් දෙවියන් වහන්සේගේ වචනය මේ පරණ ගිවිසුමක් අලුත් ගිවිසුමක්. මේ වචනය තුල අන්තර්ගත වෙන්නේ අපගේ මුදවා ගැනීමේ ක්‍රියාවලියේ දේවල් අපිට ඉටු කළ යුතු දේවල් අනපන ගිවිසුම් ඒ හැම දෙයක්ම අපිට එල්දරව් කරනවා දෙවියන් වහන්සේගේ ආත්මින් අපි ඒවා ඉටු කිරීම උදෙසා. නමුත් සහෝදර සහෝදරිනි ඒ හැම දෙයක්ම රහසක් ලෙස තමයි දෙවියන් වහන්සේගේ වචනේ දකින්නේ. මොකද මේ හැම දෙයක්ම රහසක්. මේගොල්ලෝ මේ නිකාය කට්ටියට මේවා තේරෙන්නේ නැහැනේ. දෙවියන් වහන්සේගේ වචනේ කියවලා වෙනත් දෙයක් අවබෝධ කරගන්න. බෞද්ධ කරන්නේ
කියන දේ නෙමෙයි වෙන දෙයක්. අර ටයිටල්ස් රිපීට් කරන එක විතරයි කරන්නේ. යේසුස් වහන්සේ ඥාන ඉටු කරන්නේ නැහැ. එහෙමනම් සහෝදර සහෝදරනි මෙතනදී අපි දකිනවා මෙතන සිටින්නේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ යේසුමාගේ ගිවිසුම ඉටු කිරීම උදෙසා. පරණ ගිවිසුමත් අලුත් ගිවිසුමත් පරණ ගිවිසුමේ පරණ ඊශ්‍රායල් ජනතාවත් අලුත් ගිවිසුමේ අන්‍ය ජාතීන් ජනතාවත් ඒ පොරොන්දුව ඒ ගිවිසුම ඉටු කිරීමේදී. එතකොට ඒ මේ වෙන විට මේ දෙවියන් වහන්සේගේ මේ වචනේ තියෙන රහස් සියලු දෙයක්ම යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ මනමාලිය ස්වභාව අවබෝධ කරගෙන සිටිය යුතුයි. මක්නිසාද සුද්ධාත්මයන් වහන්සේ වගුරුලා තියෙනවා. ලබා දීලා තියෙනවා. සුද්ධාත්මයන් වහන්සේ කියන්නේ සත්‍ය ආත්මය. ඒ තමයි කිව්වේ මේ සත්‍ය ආත්මය ආවම නුඹලට ඒ හැම දෙයක්ම ඉදිරිපත් කරනවා. ඉදිරිදරව් කරනවා. ලබා දෙනවා. හැම දෙයක්ම දැනගැනීමේ හැකියාව දෙනවා. රහස් ඉදිරිපත් කරනවා. ඒ නිසා සහෝදර සහෝදරනි මේ අවස්ථාව වෙන විට යේසුස් වහන්සේගේ මනමාලිය දෙවියන් වහන්සේගේ වචනේ තියෙන කිසිම රහසක් හැඟවිලා නැහැ. උප්පත්ති පොත, නික්මයාම පොත, ditwa කතාව, ලෙවි කතාව, ගණන් කතාව, ඒ වගේම හැම පොතකම තියෙන ඒ රහස් සහ අවිරහස් මේ වන විට යේසුස් වහන්සේගේ මනමාලිය හොඳටම අවබෝධ කරගෙන ඉන්නවා. කිසිම අඩුපාඩුවක් නැහැ. හැම දෙයක්ම හරියාකාරයෙන් දකින්න දෙවියන් වහන්සේගේ ආත්මය ඉඩ ප්‍රකාශ කළා තියෙනවා. ඒ නිසා සහෝදර සහෝදරනි අපි ඉන්නේ මේ අන්තිම මොහොතේ මේ කාලය ඉක්ුත් වෙන අවස්ථාවේදී මුදවා ගැනීමේ ක්‍රියාවලිය නිම කිරීමේ කුඩා පොතක් මේ කුඩා පොත තුල මොනවාද තියෙන්නේ? කුඩා පොත ඕ කියන පළමු දේ තමයි කුඩා පොතවල පළමු දේ තමයි දිගු වර්ණලද කුඩා පොත. ඒ කුඩා පොත බලන ගැන කියන ගමන්ම කියනවා තමාගේ දකුණු පහේ මූද සිංහයක ගොරවන්නක් මෙන් මොර ගැසු කල ගර්ජනා හත තමන්ගේ හඬ පැවැත්වුවේය. ගර්ජනා හත. ඒ ගර්ජනා හත පැවැත්වූ කල්හි මම ලියන්න සැදුවෙන්නේ. ගර්ජනා හත ශබ්ද පවත්වා කීදේ නොලියන්නේ මුද්‍රා කරන්නේ. එනිසා ඒ ගර්ජනා හත ලියපු දෙන්නේ බයිබලේ නෑ. එමනම් ඒ ගර්ජනා හත ලියපු දේ ලබා ගත යුතුයි. ඒ වගේම මෙතන කියනවා කාලේ නිමා වෙනවා. එතන තවත් කියනවා දේවදූතයාගේ ශබ්ද කිරීම දවස්වලදී සත්වෙනි දේවදූතයාගේ ශබ්ද කිරීම දවස්වලදී ඕ පිමින්ට යන කල දෙවියන් වහන්සේ තමන්ගේ මෙහෙකරු ප්‍රභූතුරන් ප්‍රකාශ කළ යහපත් ආරංචි එලෙස උන්වහන්සේගේ රහස් සම්පූර්ණ වෙනවා. සහෝදර සහෝදරනි පරණ ගිවිසුමේ තියෙන හැම රහසක්ම උප්පත්ති පොතේ ඉඳන් මලාකි පොත දක්වා හැම රහසක්ම එදා පෙන්තකොස් දවසේ සුද්ධාත්මයන් වහන්සේ ආවහම හැම රහසක්ම ඉදරනවා. දෙවියන් වහන්සේ කියන්නේ කවුද? ඒකතරන් වහන්සේ. ත්‍රිත්වයක් නෙමෙයි. ඒ හැම දෙයක්ම ඉදර වුණේ කාටද? අපෝස්තලවරුන්ට. කිසි දෙයක් ලියන්න කියවන්න බැරි ප්‍රේතස්තුමාට හැකියාවක් ලැබුණා බයිබලයේ පොත් ඉදර ඒ ප්‍රපෝතවරුන්ගේ පොත්වල දේවල් ගෙනහැර පාලා ඉදිරිපත් කරන්න.
මෙයාට කිසිද දන්නේ නැහැ කොහොමද මෙයා මෙච්චර මේ විදිහට කතා කරන්නේ චතුර ලෙස. දෙවියන් වහන්සේගේ දිව්‍යමය එළිදරව්ව ගෝලයන්ට ලැබුණා. මේ ප්‍රපෙතවරුන්ට උන් ලිව්වා වූ එළිදරව් උන්ට ලැබුණා. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කරන්නා යන දේවල් පිළිබඳ එළිදරව් ලැබුණ අපොස්තලවරුන්ට හැම එකක් නෙවෙයි. වැඩිම පොත් ලියලා තියෙන්නේ පාවුලතුමා. සුභාරංචි 4ක් තියෙනවා. මතෙව්, ලූක්, මාක්, ජෝන්, යෝහාන් කියනවා. ඒ වගේම අනිකුත් ලිපි ලියලා තියෙනවා. පාවුල්තුමා, පේතුස්තුමා, යාකෝබ්තුමා, ජූඩ්තුමා ඒ වගේ කට්ටිය. ඒ හැම දෙයකම අපි දකිනවා දෙවියන් වහන්සේ ප්‍රබල රහස් ටිකක් ඉදිරිපත් කළ තිබ්බා. ඒ අපොස්තලවරු. ඒ රහස් ඒ වචනේ පරිපූර්ණ කරගෙන තමයි ඔවුන් යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ස්වරූපය උන්ගේ ජීවිතවල සම්පූර්ණ වුණේ. අර පාවුල්තුමා කිව්වා වගේම එෆිසිපොතේ පළමු පරිච්ඡේදයේ 7 වෙනි වගන්තිය. ඒ ප්‍රේමවන්තයන්න් තුල උන්වහන්සේ කරුණාවේ සම්පත් ආකරන උන්වහන්සේගේ ලේ කර්ණකට අපගේ මිදීම වල අපගේ වරදවලට කමා පරමා ඇත්තේ. ඒක හරියාකාරව අවබෝධ කරගත්තා. පෞල්තුමා ඇතුළු සියලුම අපොස්තලවරු. ඒ අවබෝධ කර ගැනීමත් තුලින් තමයි ඒ රහස් අවබෝධ කරගත්තේ. නමුත් සහෝදර සහෝදරනි දා පළමු සභාවේ අවබෝධ කරගත්තා ඒ මුළු රහස්ම දෙවෙනි සභාව, තුන්වෙනි සභාව, හතරවෙනි සභාව වෙනකොට නැති වෙලා ගියා. යක්ෂයා විසින් නිර්මාණය කරපු බොරු ක්‍රිස්තියානි ධර්මය සහ සංවිධාන තුලින් 7 වෙනි සභා කාලයකට මේ රහස් හුඟක් නැති වෙලා ගියා. ඒ නිසා තමයි සහෝදර සහෝදරනි 7 වෙනි සභා කාලයේදී 7 වෙනි දේවදූතයාගේ වාක්‍යමත් තිබෙ මොකද්ද? එදා අපොස්තලවරුන්ට තිබ්බා වූ එළිදරව්ව නැවත වාරයක් අපිට ලබා දීමට කටයුතු කරනවා. ඒ කටයුතු කිරීම තමයි සහෝදර සහෝදරනි බයිබලයේ සඳහන් වෙන්නේ. අපි සියලු දෙනාම හුඟක් කට්ටිය හිටියේ මේ ක්‍රිස්තියානි නිකාවල. නිකාවල ඒ වෛශාවන්ත ස්ත්‍රියකට හඳුනන කට්ටිය එළියට එන්න. දෙවියන් වහන්සේගේ වචනයට එන්න. ඥානවන්ත සම්ඥානවන්ත කන්දර ගියෝ මෙන්න මනමාලේ ඇවිල්ලා උඹ හම්බ වෙන්න යන්නේ. අඥානවන්ත කන්‍යාවන්ට තෙල් නැහැ. උන්ගේ පහන දැල්ව ගන්න. මනමාලයා පැමිණිය. සූදානම් වෙලා සිටපු ඥානවන්ත කන්‍යාවන් ගියා. මෙන්න මනමාලයා එනවා කියලා හඬ නැගුවා. එවිට උන් වචනයට ආවා. අන්න ඒ දේ තමයි සහෝදර සහෝදරනි 7 වෙනි සභා කාලයේ සභා දේවදූතයාගෙන් සිදුවෙන්නේ. පිය නැවත වාරය දෙවියන් වහන්සේගේ වචනයට ගෙනල්ලා වචනය අප තුළ අන්තර්ගත කිරීම. නැවත වාරයක් අපි සියලු දෙනාම දෙවියන් වහන්සේගේ දරුවන් පියවරුන්ගේ හදවත් කරාගෙන පියවරුන් කියන්නේ අපොස්තල පියවරුන්ට. ඔවුන්ට තමයි තිබ්බේ සුද්ධ වූ ඇදහිල්ල. අන්න සුද්ධ වූ ඇදහිල්ල ලබා ගන්න. ඒකට ඒ සුද්ධ වූ ඇදහිල්ල ලබා ගන්නා ක්‍රියාවලිය මෙතන කියනවා පොත අරගන්න. පොත කන්න. පොත කනකොට කට මීපැණි වගේ නමුත් ශරීරයේ තිත්ත වෙනවා.
සහෝදර සහෝදරනි දෙවියන් වහන්සේගේ කුමන පණිවිඩයක් කුයි ආකාරයෙන් ආවත් ඒ ඉටු කිරීමේදී අපිට ඉතාමත්ම ප්‍රබල අභියෝග වෙනවා ඉටු කිරීම කරන්න. යක්ෂයෙකුට නුකුත් බාධා කම්කටු දානවා. මට මතකයි දෙවියන් වහන්සේගේ මේ පණිවිඩය මට ආවම මේ නිකායේදී මම පෙන්තකොස්ත එකකින් එළියට එන්න කිව්වම මට විතරයි මේ පණිවිඩය හම්බුනේ. මා පණිවිඩය ලැබුවාම මගේ සියලුම මිත්‍රයන් මාව අත්හැරියා. එවනම් සහෝදර සහෝදරනි මේ පණිවිඩය ලබා ගන්න විට අපිට ශරීරයේ නොයෙකුත් දේවල් වලට බලපෑම් වලට සිදු වෙනවා. නොයෙකුත් අවෛරතාවලට නොයෙකුත් ප්‍රශ්න වලට මූණ දීලා තමයි මේ අභියෝගය ජය ගන්න හැකියාව. ඒක තමයි සත්‍යනි දේවදූතයාගේ හඬින් අපි දෙවියන් වහන්සේගේ වචනයට එනවා. දෙවියන් වහන්සේගේ වචනයට එන අපි වචනේ අපි තුල තවදුරටත් ශරීරගත කරගන්නවා. ඊළඟට තමයි තියෙන්නේ උත්තම දේවදූතයාගේ හඬ. ඒක තමයි සහෝදර සහෝදරිනි පස්සාකාර සේවය තුලින් අපිව සම්පූර්ණයෙන්ම සූදානම් කරනවා දෙවියන් වහන්සේගේ මනමාලියක් හැටියට යේසුස් වහන්සේට නතු කිරීමට. එදෙනදී සහෝදර සහෝදරිනි අපිට යම් කිසි වෙනසක් සිදු විය යුතුයි. මක් නිසාද පෞල්තුමා මේක පැහැදිලිව සඳහන් කරනවා එවිසි පොතේ ඒ පස්සාකාර සේවය තුලින් සිදුවෙන ක්‍රියාවලිය. මොකද සිදු වෙන්නේ? උන්වහන්සේ සමහරුන් ප්‍රේතියන්, සමහරුන් අනාගත වතුරුන්, සමහරුන් සුභාරංචි ප්‍රකාශ කරන, සමහරුන් දෙන්නේ. එසේ දුන්නේ ඇදහිල්ලෙන් දෙවියන් වහන්සේගේ පුත්‍රයාගේ දැන ගැනීමටත් එකමුතු වීමටත්, පුත්‍රයාගේ දැනවැරීමටත් එකමුතු. ඒ කියන්නේ සහෝදර සහෝදරිනි මෙතන ඉංග්‍රීසියෙන් කිව්වේ faith of the son of God. ඇදහිල්ලෙන් යේසුස් වහන්සේ දැන ගැනීමත් එකමුතු කිරීමේ. ඒ කියන්නේ යේසුස් වහන්සේගේ ඇදහිල්ලේ සමග අපි එකමුතු වීම. අපේ ඇදහිල්ල නෙමෙයි. යේසුස් වහන්සේගේම ඇදහිල්ල ලබා ගැනීම. සම්පූර්ණ පුරුෂකමක් යේසුස් වහන්සේ සම්පූර්ණ උසමහත ප්‍රමාණය සියල්ල සමිනෙත් පිට ධර්ම සම්පූර්ණ සඳහා සේවය කිරීම. සහෝදරනි මෙන්න මේකත් මේ පස්සාකාර සේවය තුළින් අපිට මිහිරි කටට අත්දැකීම අමිහිරි. ඒ පොතේ ක්‍රියාවලියට අපි සම්බන්ධ වෙනවා. අන්තිමට තමයි තියෙන්නේ තුන්වෙනුව තියෙනවා ගර්ජනා 7. ගර්ජනා 7 ලියපු දේ කියපු දේ හොඳටම පැහැදිලි වුණා පවුල් පපෙට් සිස්ටර්. උන් එක ලියන්න පටන් ගත්තා. ලියන්න එපා. මේක අවසානයේ අවස්ථාව දක්වා මුද්‍රා කරන්න. ඒ නිසා තමයි සහෝදර සහෝදරිනි මේ දේම අපි දකිනවා පරණගියුස්මේ දානියෙල්ගේ පොතේ විශේෂයෙන්ම අපි දකිනවා ඒක කියනවා දානියෙල් පොතේ 12 වෙනි පරිච්ඡේදය. නමුත් තේරුම් නොගතිමි. මම ඇසීමේ තේරුම් නැහැ. එවිට මාගේ ස්වාමිනී මේ දේවල් තීන්දුව කුමක්ද ඇසීමේ. ඔහුද දානියෙල් නුඹ පලයන්මක් නිසා අන්තිම කාලේ දක්වා මේ වචන වසා මුද්‍රා කර තිබේ. බොහෝ දෙනෙක් තමුණු සුද්ධ ප්‍රවිත්ත කරගෙන පිරිසුදු වන්නේ දුෂ්ටව වර්කම් කරන දුෂ්ටව කිසිවක් තේරුම් නොගන්නේ. නමුත් නුවණක්කාරයෝ තේරුම් ගන්නේ. සහෝදර සහෝදරිනී නුවණක්කාරයෝ තේරුම් ගන්නේ. එහෙමනම් දෙවියන් වහන්සේ කියනවා අන්තිම කාලේ දක්වා මේ දෙය මුද්‍රා කරලා තියෙනවා. ඒ නිසා මේ මුද්‍රා කරපු ගර්ජනා 7
සඳහන් කරපු දෙවියන් වහන්සේගේ වචනය, දෙවියන් වහන්සේගේ එළිදරව්ව බයිබලේ නෑ. මේ වචනේ. අන්න ඒ වචනය තමයි සහෝදර සහෝදරනි මේ ගර්ජනා 7. ගර්ජනා 7 කියන්නේ දෙවියන් වහන්සේ විසින් සූදානම් කරපු දෙවියන් වහන්සේගේ කැඳවීමක් ලතු. දෙවියන් වහන්සේට 100%ක් 200ක්ම කැපවීම තියෙන දෙවියන් වහන්සේගේ ආලේපේ අභිෂේකය ලබා ගත්තා වූ දෙවියන් වහන්සේගේ සේවකයන් ඔවුන්ට කියන බයිබලයේ ඔවුන් තමයි දෙවියන් වහන්සේගේ ඇස්. මොකද ඔවුන් තමයි දෙවියන් වහන්සේගේ සෙනගව අවබෝධ කරගෙන මේ රහස ප්‍රකාශ කරන්නේ. මේ රහස ප්‍රකාශ කරාම ඒ රහසින් තමයි අපිට ඔසවා ගැනීමේ ඇදහිල්ල ලැබෙන්නේ. ඒ ඔසවා ගැනීමේ ඇදහිල්ල කරන කොටගෙන සහෝදර සහෝදරනි අපිට අපගේ මුදවා ගැනීමේ ක්‍රියාවලිය සම්පූර්ණත්වය අත්දකින්න. මුදවා ගැනීමේ ක්‍රියාවලිය සම්පූර්ණත්වය අපිට අත්දකින්න හැකියාවක් ලැබෙන්නේ ඒ ගර්ජනා 7 ඉදිරිපත් කරන අන්තිම රහස. අපගේ ඔසවා ගැනීම උදෙසා පමණයි ඒ සිදුවෙන්නේ. ඒක මනමාලිය උදෙසා පමණයි. වෙන කවුරුත් උදෙසා නෙමෙයි. ඒ තමයි ක්‍රිස්තුස් වහන්සේ කිව්වේ පැහැදිලිවම මේ පිළිබඳ මතී සුභාරංචි 24 වෙනි පරිච්ඡේදයේ මතී සුභාරංචි 4 වෙනි පරිච්ඡේදයේ 40 සහ 41. එකල මනුෂ්‍යයන් දෙදෙනෙක් කොතේ සිටිනෝ ඇත එක්කෙනෙක් ගනු ලබන්නේය එක්කෙනෙක් අතහරින්නේ. ස්ත්‍රියන් දෙදෙනෙක් ඇවුරුම් ගල අඹරුමින් සිටිනෝ ඇත එක්කෙනෙක් එක්තැනැත්තියක් ගනු ලබන්නේ අනිත් තැනැත්තිය අත්හරින ලබන්නේ. සහෝදර සහෝදරිනි මෙතන සඳහන් වෙන්නේ මනමාලියට අයිති නිර්මල වූ සභාව. ඒ මුදවා ගැනීමේ ක්‍රියාවලියට නතු වෙලා තියෙනවා. දෙවියන් වහන්සේගේ අයිතියට අයිති වෙලා තියෙනවා. ඔවුන්ට තමයි මේ අන්තිම ගර්ජනා 7 සේවය ලබා ගන්න හැකියි. ඔවුන්ට ඒ එළිදරව් ලබා ගත්තාම බයිබලයේ සඳහන් වෙනවා එවිට තමයි ඔසවා ගැනීමේ ඇදහිල්ල ක්‍රියාත්මක වෙලා මේ දිරන ශරීරය නොදිරන මේ මරණීය ශරීරය අමරණීය වෙනවා. ඒ වෙන ප්‍රථමයෙන් ක්‍රිස්තුස් වහන්සේ තුළ මරුණා වූ සියලු දෙනා මලවුන්ගෙන් නැගිටිනවා. එහෙමනම් සහෝදර සහෝදරනි මලවුන්ගෙන් නැගිටීමත් ක්‍රිස්තුස් වහන්සේ තුළ මලා වූ සෙනග මලවුන්ගෙන් නැගිටීමත් ක්‍රිස්තුස් වහන්සේ තුළ ජීවත්ව සිටින අපි වැනි සෙනග මේ ශරීරයේ අමරණීය වීමත් මේ දිරණ ශරීරේ නොදිරණ ශරීරේ වීමත් තුලින් තමයි අපගේ ඒ මුදවා ගැනීමේ ක්‍රියාවලිය නිමා වෙන්නේ. ඒ නිසා තමයි සහෝදර සහෝදරිනි යේසුස් වහන්සේ කියන්නේ මෙන්න ක්‍රියාවලිය ජීවනදායක ගංගාවක් ලැබෙනවා පින් වචනේ ජීවනදායක දෙවියන් වහන්සේගේ අනුග්‍රහය ප්‍රබල ලෙස ක්‍රියාත්මක වෙන විට දෙවියන් වහන්සේගේ වචනය අප තුළ දිව්‍ය මේ ශරීරගත වෙනට අපේගේ මාංශයේ දිව්‍යමය වෙනවා. අපට ඔසවා ගැනීමේ ඇදහිල්ල ලැබෙනවා. සුදු ඇදහිල්ල. ඒ සුදු ඇදහිල්ල තුලින් සහෝදර සහෝදරිනි අපගේ මුදවා ගැනීමේ ක්‍රියාවලිය නිමා වෙලා එතෙන් පටන්
සභාවේ කාලයත් මනමාලී කට ඉවරයි. අපගේ මුදවා ගැනීමේ ක්‍රියාවලිය සම්පූර්ණ. ඒ සම්පූර්ණ වන්නේ සුද්ධාත්මයන් වහන්සේගේ ප්‍රබල ක්‍රියාවලිය ඒ අන්තිම පුරණෑම එහෙම නැත්නම් ගර්ජනා හත දෙවියන් වහන්සේගේ සෙනගට ප්‍රකාශ කරන ඇදහිල්ලේ ඔසවා ගැනීමේ ඇදහිල්ල ලබා දෙන ප්‍රබල රහසේ සත්‍ය එළිදරව් වීමෙන් ප්‍රබල ක්‍රියාවලියෙන් සිදු වෙනවා. ඒක මුදවා ගැනීමේ අන්තිම ක්‍රියාවලිය අපව ඔසවා ගන්නලා යේසුස් වහන්සේ අපව දෙවියන් වහන්සේ වෙත ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය. ඒ නිසා තමයි සහෝදර සහෝදරිනි මේ මුදවා ගැනීම ක්‍රියාවලිය ප්‍රබල ක්‍රියාවලිය. පෞකමා කිරීමත් ආශිර්වාද ලබා ගැනීම ක්‍රියාවලියට ඉහළින් ගිය ප්‍රබල ක්‍රියාවලියක්. දෙවියන් වහන්සේගේ මහෝත්තම සලස්ම කැමැත්ත අදිෂ්ඨානිය අනුව දෙවියන් වහන්සේ විසින් තෝරාගත්තා වූ සෙනග එදා ආදම් තුල නැති වුණු සෙනග නැවත වාරයක් දෙවියන් වහන්සේගේ අයිතිය තහවුරු වෙලා දෙවියන් වහන්සේගේ දිව්‍යමය පුත්‍රයන් දියණියන් බවට පත් වෙලා දෙවියන් වහන්සේගේ මහෝත්තම ක්‍රියාවලියේ මේ පෘථිවිය පාලනය කරන්නට යේසුස් වහන්සේ සමග පැමිණීමේ කටයුත්තට සැදී පැහැදී සින්ට අවස්ථාව ලබා දෙනවා. එමනම් සහෝදර සහෝදරිනි මුදවාගත්තා වූ සෙනග නැවත වාරයක් දෙවියන් වහන්සේගේ බලයෙන් ප්‍රකාශ වෙන අවස්ථාව පැමිණ සිටිනවා. ඔබත් මමත් ඒට සම්බන්ධ විය යුතුයි. ඒ තුලින් පමණයි අපි ජයග්‍රහී සෙනගක් බවට පත් වෙන්නේ. ඒ ජයග්‍රහණය තමයි දෙවියන් වහන්සේ එතුමාගේ ආත්මය තුලින් ක්‍රියාත්මක කරන්නේ. ගේ ආදරණීය පියාණන් වහන්සේ වහන්සේ කරුණාව ස්තුතිවන්ත වෙනවා ස්වාමීනි. වහන්සේ අපව වහන්සේගේ අයිතිය නතු කරගෙන තියෙන්නේ. වහන්සේගේ අයිතිය නතු කරගත්තා වූ අපිව නැවත වාරයක් මේ මුදවා ගැනීම ක්‍රියාවලිය සම්පූර්ණ කළා. වහන්සේගේ දිව්‍යමය ස්වභාව තුළින් දිව්‍යමය ස්වභාවය තුළින් අපි වහන්සේගේ ආලේපය අභිෂේකය ලබාගෙන වහන්සේට සේවය කරන්නට සදී පැහැදිලි සිටින්නට අපට ශක්තිය මඟ පෙන්වීම ධෛර්යය වහන්සේ කරුණාව ලැබේවා. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් සුඛී සිල් දරාට යේසුස් වහන්සේගේ නාමයෙන් ආශිර්වාද